තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු ආකාරයෙන් අපේ දහම් හමුව පවත්වන්නටයි මේ සූදානම. අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 29 වෙනි සිකුරාදා දිනයක් උදෑසන 5:30ට අපි මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් සහ ශ්‍රී ලංකා වේලාවෙන්. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස වෙනදා වගේම මේ දහම් හමුවට එකතු වී සිටිනවා. හැම දිනම අපි කල්යාණ මිත්‍රත්වයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි වෙනදා වගේම දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨයේ 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි දහම් හමුවට සම්බන්ධ වී සිටින පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙයින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි බොහෝ කාලයක් තිස්සේ මේ උතුම් ශාසනික කටයුත්ත සිද්ධ කරගෙන යනු ලබනවා. ඒ තමයි මේ අපි පවත්වන දහම් හමුව, ධම් සභාව, ධම්ම මණ්ඩපය. මේ කාර්යය අපි සිද්ධ කරන්නේ අරමුණු දෙකක් පෙරදරි කරගෙන. එකක් තමයි අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය වැඩි දියුණු කර ගැනීම, නිවැරදි ධර්ම අවබෝධය. ඒ කියන්නේ මේ ලෞකික ජීවිතය ගත කරද්දී අපිට මරණයෙන් මෙහා පැත්තේ ජීවිතය තුළ මේ ලෝකයේ ජීවත් වීම කියලා දෙයක් අපි කරනවා. ඒ ජීවිතයට තමයි ලෞකික ජීවිතය කියලා කියන්නේ. ඒ කටයුත්ත කරදර බාධක ප්‍රශ්න ගැටලු අවම කරගෙන ජීවත් වීම සඳහා මේ ධර්ම අවබෝධය අපිට උපකාරී වෙනවා. ඒ වගේම බෞද්ධ අපේ පරමාර්ථයක් තිබෙනවා. ඒ තමයි නිවන සාක්ෂාත් කිරීම. ඒ සඳහා ධර්මය මනවින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙනවා. ඔය උභයාර්ථ සංසිද්ධිය, එහෙම නැත්නම් මේ දෙපැත්තක අංශ දෙකක යහපත, නිවැරදි භාවය, එකී පරමාර්ථ සාධනය කර ගැනීම ධර්ම සාකච්ඡාවක එක අරමුණක්. අනිත් කාරණේ තමයි මේ බුද්ධ ශාසනය කියන එක මේ වන විට වසර 2600කට වැඩි කාලයක් පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. පරපුරෙන් පරපුරට ශාසනය කියන්නේ මේ ධර්මයේ සහ විනය. ඉතින් ඒක පවත්වා ගැනීමත් අනෙක් කරමුණ. එය පවතින්නේ අර පළවෙනි පරමාර්ථය ඉෂ්ට වෙනකොට දෙවෙනි පරමාර්ථයත් ඉෂ්ට වෙනවා. ඇත්තටම යම් කෙනෙක් ධර්මයේ විනය හදාරනකොට, ධර්මයේ විනයට අනුගත ජීවිතයක් ගත කරනකොට එතනම බුද්ධ ශාසනයේ සජීවී වෙනවා. ඒ බුද්ධ ශාසනයේ පරපුරෙන් පරපුරට පැවැත්ගෙන යනවා. ඉතින් ඔය උත්තරීතර මෙහෙවර බුදු පියාණන් වහන්සේම ආරම්භ කළා. උන්වහන්සේගෙන් පස්සේ සමීප ශ්‍රාවකයන් වහන්සේලා ඒ බුද්ධ ශාසනය ඉදිරියට පැවැත්වීම විධිමත් ආකාරයෙන් ආරම්භ කළා. ඒ නිසාවෙන් අපිට මෙවැනි ශාසනයක් ලැබුණා. ඉතින් අපි අදත් ඒ ශාසනයෙන් යහපත් ප්‍රතිඵල ගන්න අය, ශාසනික අරමුණු, ශාසනික පරමාර්ථ සාධනය කරගනිමින් ඉන්නවා. ඉතින් අනාගතයටත් මෙවැනි වටිනා දෙයක් අනාගත මානව සංහතියට අවශ්‍ය වෙනවා. ඒක නිසායි අපි බුද්ධ ශාසනය ඉදිරියට පවත්වන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ කාටවත් කරදරයක්, හිංසාවක්, පීඩාවක් නැති, පුද්ගලයා රාගයට, දේශයට, මෝහයට යොමු කරන එකක් නෙවෙයි. විරාගයට, වීත දෝෂයට, වීත මෝහයට යොමු කරන, නිවනක්, සැනසීමක් ලබා දෙන අති ශ්‍රේෂ්ඨ උතුම්
වැඩපිළිවෙලක්. ඒකටයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒක මානව සංහතියට කවදත් යහපතක් වෙන දෙයක්. එයින් වන යහපතත් මෙපමණයි කියලා ගැනලා මැනලා සංඛ්‍යා වශයෙන් ප්‍රමාණ වශයෙන් දක්වන්න බෑ. අසංකේය අප්‍රමේය ප්‍රමාණ කළ නොහැකි සංඛ්‍යා කළ නොහැකි විශාල යහපතක් මේ බුද්ධ ශාසනය තුලින් සිද්ධ වෙනවා. ඒ නිසායි අපි ශාසනය ඉදිරියට පවත්වන්නේ. ඉතින් බුද්ධ ශාසනය කියලා ඇතැම් අය ඇතැම් දේවල් දැන හඳුනගෙන තිබෙනවා. සමහරු බෞද්ධ සංස්කෘතියේ තියෙන වත් පිළිවෙත් ඇතැම් චාරිත්‍ර විදි පුද පූජා ක්‍රම මේව බුද්ධ ශාසනය කියලා හිතාගත්ත පිරිසකුත් තියෙනවා. ඊළඟට ඓතිහාසිකව ගත්තා මේ සිව් පිරිසට අයිති ශාසනික දේපල කියලා කොටසක් තිබෙනවා. පන්සල් වෙහෙර විහාරස්ථාන ඒවට අයත් දේවල් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාසන ඉතිහාසය තුළ නිර්මාණය කරන ලද යම් පූජනීය සංකේත ඒව ලෝකයේ පුරා බෞද්ධ රටවල් වල තියෙනවා. අපේ රටෙත් ගොඩක් තියෙනවා. ಭಾರತයේත් ගොඩක් තිබෙනවා. ඉතින් සමහර ඇත්තෝ හිතනවා ඒව ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාම බුද්ධ ශාසනය කියලා. ඊළඟට තවත් ඇත්තෝ ඉතින් මේ පිළිබඳ දේශන පොතපත සාකච්ඡා සම්මන්ත්‍රණ පරිවේෂණ කරනවා බුදුදහම පිළිබඳව. ඇතැම් අය ඒවා ශාසනික කටයුතු කියලාත් හිතනවා. නමුත් ඇත්ත වශයෙන්ම බුද්ධ ශාසනයේ ශාසනික කටයුත්ත කියලා කියන්නේ බුදු ශාසනය පවත්වාගෙන යනවා කියලා කියන්නේ මේ ධර්මයේ සහ විනය හොඳින් අවබෝධ කරගෙන ඒ ධර්මයට විනයට අනුගත ජීවිතයක් තමන් තුළ ඇති කර ගැනීම සහ ඒ ධර්මයෙන් සහ විනයෙන් අපේක්ෂිත ඉලක්කයට තමන්ගේ ජීවිතේ ගෙන යෑමෙන් ඒක තමයි ශාසනය, ඒක තමයි ශාසනික කටයුත්ත. ඉතින් මම හිතනවා මේ අපි එකතු වෙලා ඉන්න කල්යාණ මිත්‍ර පිරිස මේ ශාසනය කියන්නේ කොමක්ද? ශාසනික කටයුත්ත කොමක්ද කියලා අපි තෝරා බේරාගෙන තිබෙනවා. ඒ නිසා අපිට ඒ පිළිබඳව ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. අපි දන්නවා බුද්ධ ශාසනය කියන්නේ ධර්මයේ සහ විනය කියලා. ශාසනය පවත්වාගෙන යනවා කියලා කියන්නේ ධර්මයේ සහ විනය අපේ ජීවිත තුළින් පරපුරෙන් පරපුරට ඉදිරියට පවත්වාගෙන යෑම කියලා. ඉතින් ඔය අවබෝධය අපිට තිබෙනවා. ඉතින් මේ කාර්යීලා ධර්මයේ විනය පිළිබඳව කෙරෙන සාකච්ඡා සම්මන්ත්‍රණ අතිශයින් වැදගත් වෙනවා. ඉතින් අපි මේ පවත්වාගෙන යනු ලබන ධර්ම සාකච්ඡා මාලාවත් එවැනි වැඩපිළිවෙලක්. අන්තර්ජාලය ඔස්සේ අපි මුණ ගැහිලා මේ ස්කයිප් මාධ්‍යයෙන් වේලාවක් දිනයක් යොදාගෙන අඛණ්ඩව දිගට මේ කටයුත්ත කරගෙන යනවා. ධර්ම සාකච්ඡා මේ පිළිබඳ වැඩසටහන් මේ කටයුතු පුළුවන් තරම් කාලයක් සිද්ධ කරන එක තමයි සුදුසු. හැමදාමත් මේවා කරන්න පුළුවන් වෙයි කියලා කියන්න බෑ. අපි හැමෝගෙම ජීවිත අනිත්‍යයි. ඉතින් නොඑක් විදිහේ ප්‍රශ්න ගැටලු බාධා ආදියක් තියෙනවා. නමුත් ඒ හැම දෙයක් මැද්දේ අපිට දහමට විනයට අනුව ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. නිසි ධර්ම අවබෝධයක් ඇති කරගත්තා. ඒ අනුව මේ හමුවට එකතු වෙලා සජීවීව අපි මේ කරන දහම් හමුවට එකතු වෙලා ඒ ධර්ම කාරණා අවබෝධ කරගන්නටත් ඒ වගේම ප්‍රශ්න ගැටලු ආදී දේ තියෙනවා නම් ඉදිරිපත් කරලා ඒවා සාකච්ඡා කරගන්නටත් මේ හෝරා දෙක අපි පාවිච්චි කරනවා. ඊට අමතරව මේ සාකච්ඡා අපේ අන්තර්ජාලගත වෙලා තිබෙන නිසා එයින් ශ්‍රවණය කිරීමේ හැකියාව බොහෝ දෙනෙකුට ඉඩකඩ සලසලා තිබෙනවා අපේ කල්යාණ මිත්‍රවරු. ඊට අමතරව අපි මතක් කරලා තිබෙනවා පෞද්ගලිකව සාකච්ඡා සම්මන්ත්‍රණ කරන්නත් අවස්ථාව සලසා ගන්න පුළුවන්. තම තමන් ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී තමන්ට ලැබෙන අත්දැකීම් අපහැදිලිතා ගැටලු ප්‍රශ්න ආදී තිබෙනවා නම් මේවා ප්‍රායෝගිකව අනුගමනය කිරීමේදී ඊට අදාළව පෞද්ගලිකව අපිට සාකච්ඡා කරගන්නත් පුළුවන්. ඒ සඳහා අපිට මේ කිසියම් මාධ්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මොකද
අන්තර්ජාලය ඔස්සේ විවිධ මාධ්‍ය තියෙනවා මුණ ගැහෙන. ඉතින් එයින් කිසියම් මාධ්‍යයක් තෝරාගෙන දුරකථනය හෝ වෙනත් අන්තර්ජාලගත ඒ පහසුකම් තිබෙනවා. ඒවා පාවිච්චි කරලා අපිට සාකච්ඡා කරගන්න පුළුවන් තවදුරට. ඉතින් හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ නිවැරදි ධර්ම අවබෝධය. හරි ධම්ම අවබෝධය තියෙන කෙනාට තමන්ගේ ගමන පහසුයි. සැක සංකා නැහැ, විචිකිච්ඡා නැහැ. ධර්ම ප්‍රතිපදාව, ධර්ම මාර්ගය පිළිබඳව පැහැදිලි වැටහීමක් තිබෙනවා. ඉතින් වැටහීම, ඒ අවබෝධය ලබා ගැනීම සඳහායි මේ විදිහට අපි එකතු වෙලා ධර්ම සාකච්ඡා කරන්නේ. ඉතින් බණ අහනවා කියන එක අත්‍යවශ්‍යයි. දහම් පොතපත කියවීම ඒ ඔක්කොම වැටෙන්නේ සුතමය ඥානයට. නමුත් එපමණකින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ දහම් කරුණු ඔස්සේ මනස මෙහෙවන්න ඕන. ඒව පිළිබඳව නැවත නැවත කල්පනා කරලා බලන්න ඕන. ඒවයි ස්වභාවයේ සත්‍ය සත්‍යතාවය පිළිබඳව හැමෝටම මෙනෙහි කරලා බලන්න පුළුවන්. ඉතින් චින්තාමය ඥානය කියලා අපි කියන්නේ ඒකයි. හිත මෙහෙवला බලනවා. ඒ විතරක්මදි මේවා අනුගමනය කිරීම, පුහුණු වීම, පුරුදු වීම, භාවිත කිරීම. ඒ භාවිතයෙන් ලැබෙන ඥානය භාවනාමය ඥානය කියලා අපි කියනවා. ඔය අංශ තුනම අවශ්‍යයි. ඉතින් බොහෝ දෙනෙක් සුතමය ඥානය තුල නතර වෙලා ඒ සුතමය ඥානයෙන් චින්තාමය භාවනාමය කොටස් වලින් ලැබිය යුතු ඒ ඥානය, ඒ අවබෝධය ලබන්නේ නැතුව සුතමය ඥාන මට්ටමින් නතර වෙලා ඒ පිළිබඳව සාකච්ඡා සම්මන්ත්‍රණ වාද විවාද කරන බවක් පේනවා. ඉතින් ඒකෙන් ඇත්ත වශයෙන්ම මේ දහමෙන් ලැබිය යුතු ප්‍රතිඵලය ලබන්න අපිට බැරි වෙනවා. ඒක නිසා අපි හැමෝම මේ ත්‍රිපිටක ධර්මයේ දැන් හුඟ දෙනකොට කියවන්නත් පුළුවන්කම තිබෙනවා. ඒවා කියවලා හොඳට චින්තාමය පැත්තට සිතන්න ඕන. අපි මේ ලෞකික දේවල් හිත ඉඳලානේ පුරුදු. අපේ චින්තාමය පැත්ත හුඟක් තියෙන්නේ. චින්තන රටා ගොඩනැගිලා තියෙන්නේ ලෞකිකත්වය ඉලක්ක වෙලා. පංචකාමයේ ඉලක්ක වෙලා තමයි හිතන්නේ. හිතන්නේ සහ හිතෙන්නේ. ඉතින් මේ චින්තාමය හුරුව, ඒ පුරුද්ද, හිතීමේ පුරුද්ද අපි මේ ධර්ම පැත්තට යොමු කරගත්තොත් ඒක ඊටාම ප්‍රයෝජනවත් වෙන දෙයක්. එහෙම ගිහිල්ලා හරියට කරුණ තෝරා බේරාගෙන හරියට තේරුම් අරගෙන එතන ඉඳලා ධහමට අනුව දැහැමි ජීවිතයක් ගත කිරීමයි අවශ්‍ය කරන්නේ. එතකොට ධහමෙන් ලැබිය යුතු ඵලය, ප්‍රතිඵලය මේ ජීවිතේදීම ලැබෙනවා. ආයිමත් තවත් ජීවිතයක් පිළිබඳව, අනාගත භවයක් පිළිබඳව හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ ධර්ම අවබෝධය පිණිස සහ ධර්මයෙන් ලැබිය යුතු ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය හැම දෙයක්ම දැනට ලැබිලා තියෙනවා. ඉතින් යම් විදිහක ඒක නොලැබී යනවා නම් ඒක අපේ යම් ප්‍රමාද දෝෂයන් කියලා කියන්න පුළුවන්. අපි ලෞකිකත්වයට බර වෙලා ලෞකික වැඩවල බරපතල විදියට නිරත වෙලා නිමග්න වෙලා යෙදිලා මේ පැත්තට ගතසිත යොමු කරලා ඉන්නවා නම් ධර්ම මාර්ගයේ යවෙන්නේ නැහැ. ඊළඟට ධර්මාබෝධය ලැබුවත් සමහර වෙලාවට දහම් පුහුණු කරන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ධර්මාබෝධයෙන් විතරක් සතුටු වෙලා ඉන්න හුඟක් දෙනෙක් අපිට දැන් තේරෙනවා, අපිට වැටහීමක් තියෙනවා කියලා. ඒක ප්‍රමාණවත් නැහැ. ඒක නිසා ඔය මේ පැත්තට ජීවිතේ තදින් යොමු කර ගැනීම අවශ්‍යයි. එතකොට මේ ජීවිතයේදී මේ ප්‍රතිඵල ලැබීම අපහසු නැහැ. ඉතින් හොඳයි අපි ඔය මූලික වශයෙන් කෙටි කාරණා කීපයක් මම මතක් කළේ. අපි මේ වන විට මේ ධර්ම සාකච්ඡා මාලාව තේමාවක්, මාතෘකා පාඨයක් තියාගෙන ඉදිරියට කරගෙන යනවා. ඒ තමයි මේ අනිශ්චිත විහරණය. අනිශ්චිත විහරණය කියන්නේ මේ නිවනම තමයි. විහරණය කියන්නේ මේ ජීවත් වීම කියන එක. පාලි භාෂාවෙන් විහෙරති කියන්නේ මේ අපි සාමාන්‍ය ජීවිතේ. සාමාන්‍ය ජීවිතය අනිශ්චිතෝ විහෙරති. නිශ්චිත නොවි. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතය තුළ අපි දකින, අහන, විඳින
සහ අපේ මනසට වැටහෙන යමක් තිබෙනවා. ඒකට අපි ලෝකය කියලා කියනවා. ඉතින් ඒකේ නොඇලී නොගැටි නොමුලාව කටයුතු කිරීම ජීවත් වීම. නච කිංචි ලෝකේ උපාදීයති කිව්වේ ඒකයි. අනිත් පැත්තට ඒක කිව්වේ ඒ විදිහමයි. ඒකමයි ඒ කාරණේ. කිසිවක් උපාදාන කරන්නේ නැහැ. අනිශ්චිතෝ විහෙරති. ඒක තමයි ඇත්තටම බුදුදහමෙන් උගන්වන පරම తত্ত্বය. පරම తত্ত্বය. ඉතින් ඒ తত্ত্বය තමයි අපේ මාතෘකාවේ තියෙන්නේ. ඔකෝන්න නිබ්බාන කියන්න පුළුවන්, නිවන කියන්න පුළුවන්, දුක්ඛ නිරෝධ කියන්න පුළුවන්. ඔය නොඑක් වචන අපිට ඔය සඳහා භාවිතා කළ හැකියි. කොයි වචනේ පාවිච්චි කරත් දැන් අපි දන්නවා මේකෙන් අදහස් වෙන්නේ කුමක්ද කියලා. එක් පැත්තකින් අපි අවබෝධ කරගන්නවා මේ යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන අන්න ඒකේ නොඇලී නොගැටි නොමුලාව කටයුතු කරනවා. ඒක තමයි අනිශ්චිත විහරණය. ඉතින් ওই අනිශ්චිත විහරණය ඇති කරගන්න එක පැත්තකින් අපට බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනා අපිට අතිශයින් උපකාරී වෙනවා. ඒක නිසා අපි දැන් දේශනා සාකච්ඡා කරගෙන යනවා. නැත්නම් දේශනා විමර්ශනය කරගෙන යනවා මේ දිනවල. සූත්‍ර තමයි අපි මේ සාකච්ඡා මාලාවේ දැන් භාවිත කරන්නේ. සූත්‍ර සාකච්ඡාවක් විදිහට දැන් යන්නේ. එතකොට මේ කාලය තුල අපි විභංග සූත්‍ර කීපයක් සාකච්ඡාවට ගත්තා. විභංග සූත්‍රවල විශේෂත්වය අතිරේක විස්තර මොකවත් ඇතුළත් වෙන්නේ නැහැ. ඍජුවම ධර්ම කරුණු උද්දේශ වශයෙන් විභංග වශයෙන් ඉදිරිපත් වෙනවා. කෙටියෙන් මාතෘකා වශයෙන් දක්වන අවස්ථාවක් තිබෙනවා. ඊට අමතරව මේ කෙටියෙන් මාතෘකා වශයෙන් දක්වපු දේ ඊට පස්සේ විස්තර වශයෙන් බෙදලා විස්තර කරලා විභාග කරලා දක්වන ස්වරූපයක් තිබෙනවා. උද්දේශ සහ විභංග වශයෙන් ධර්ම කරුණම ඍජුවම සාකච්ඡා කිරීමක් විභංග දේශනාවල තිබෙනවා. ඉතින් මේ දේශනා මාලාවේ අවසාන විභංග දේශනාව හැටියට අපි තෝරාගත්තා. අපේ තෝරා ගැනීමේ අවසාන තෝරා ගැනීම හැටියට සත්‍ය විභංග දේශනාව. සත්‍ය විභංග දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ අපි දන්නවා සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ ඇතුළත් සූත්‍රයක්. ඉතින් එහි උද්දේශයයි විභංගයයි දෙක ගත්තොත් උද්දේශය බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. උන්වහන්සේ පළමු දේශනාව සිද්ධ කළ බරණැස ඉසිපතන මිගදායේදීම යම් දවසක ඊට පස්සේ අවස්ථාවක භික්ෂුන් වහන්සේලා සමන්ගේ ශ්‍රාවකයන් අමතලා කියනවා තථාගතයන් වහන්සේ විසින් මේ බරණැස ඉසිපතන මිගදායේදීම එතෙක් කිසිම ශ්‍රමණ කෙනෙක් බ්‍රාහ්මණ කෙනෙක් දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මයෙක් විසින් පැහැදිලි නොකළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා පැහැදිලි කරා. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං වශයෙන් මේක දේශනා කළා. කියලා දුන්න දේශනා කළා. පෙන්නලා දුන්න. ඒකේ පිහිටෙව්ව විවරණය කළා. බෙදලා විභජනය කළා. බෙදලා පෙන්නුවා. උත්තානී කම්මං හොඳට විවර කරලා හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ඒ කාරණේ මතක් කරනවා. ඉතින් එහෙම මතක් කරලා උන්වහන්සේ කුටියට වැඩම කළයින් පස්සේ එතන ඉඳලා මේ දේශනාවේ විභංග කොටස බුදුරජාණන් වහන්සේ මාතෘකාව හැටියට නැත්නම් උද්දේශයේ හැටියට ඉදිරිපත් කරපු දේශනාව විභංග වශයෙන් විස්තර වශයෙන් දේශනා කරන්නේ සරියුත් හාමුදුරුවෝ. ඉතින් බුදුරජාණන් වහන්සේම ඒ සරියුත් හාමුදුරුවෝ මේකට සුදුසු කියලා දේශනා කරලා තිබෙනවා. ඉතින් එතන ඉඳලා සරියුත් හාමුදුරුවෝ මේ සත්‍ය විභංගය එතන ඉඳලා දේශනා කරා. ඉතින් මේ පිළිබඳව තවත් විස්තර අපිට ගන්න පුළුවන්
මේ සංයුත්ත නිකායේ අන්තිමටම තියෙනවා සත්‍ය සංයුත්තේ කියලා කොටසක්. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විවිධාකාරයෙන් පැහැදිලි කරන කොටස් තිබෙනවා. ඉතින් එයින් එක කොටසක් තමයි සංයුත්ත නිකායේ මේ සත්‍ය සංයුත්තේ. සංයුත්ත නිකායේ සාමාන්‍යයෙන් කොටස් 5කට බෙදෙනවා. සගතා වර්ගයේ, නිදාන වර්ගයේ, කන්ද වර්ග, සලායතන වර්ග, මහා වර්ග කියලා. මේ මහා වර්ගයේ අන්තිම සූත්‍රයේ හැටියට අන්තිම මේ සංයුත්තේ හැටියට මේ සත්‍ය සංයුත්තේ ඇතුළත් වෙලා තියෙනවා. එහෙත් දෙවෙනි වර්ගයට ගිහිල්ලා බැලුවොත් ධම්මචක්කප්පවත්තන වර්ගයට පුළුවන්කම තිබෙනවා මේ පිළිබඳව තවත් විස්තර දැනගන්න. චේතේන්ද්‍ර බුදුරජාණන් වහන්සේ ඔය දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය. දැන් විද්‍යා සහ විද්‍යා කියලා සූත්‍ර දෙකක් එතන තියෙනවා. මේ සූත්‍ර දෙකේදී පැහැදිලි කරනවා මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා. ওই විදිහට. ඊළඟට තවත් තියෙනවා සංකාසන වගේ සූත්‍ර. සංකාසනා සූත්‍රය. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ චතුරාර්ය සත්‍ය ටිකක් ගැඹුරුයි තේරුම් ගන්න. මේකේ වර්ණ, ව්‍යංජන, සංකාසන වශයෙන් ගොඩාක් ප්‍රමාණ කළ නොහැකි කියලා. අපරිමාණ වන්න, අපරිමාණ ව්‍යංජන, අපරිමාණ සංකාසන වශයෙන්. වර්ණා කියන්නේ ඉතින් අපුරු හැටියට අපිට කියන්න පුළුවන්. ව්‍යංජනා කියන්නේ ඒවයි වචන අපුරු වශයෙන්. ඒ වගේම සංකාසන ඒවා පිළිබඳව විස්තර ඒවා ප්‍රමාණ කරන්න බෑ. මේවා නොඑක් විදිහට චතුරාර්ය සත්‍ය බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඊළඟ ඔය එහිම 4 වෙනි සූත්‍රයට ගිහිල්ලා බැලුවොත් එතෙන්දී දුක්ඛ සත්‍ය හැටියට දක්වලා තියෙන්නේ මේ ච අජ්ජත්තිකානි ආයතනානි කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ච අජ්ජත්තිකානි ආයතනානි තිස්ස වචනීය චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ආයතන දුක්ඛාරය සත්‍ය හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ වගේ තැන් වලට ගිහිල්ලා බලපුවාම මේ චතුසත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳ නොයෙක් විදිහේ විවරණ තිබෙනවා. ඉතින් ඒ විවරණ විභජන අතරේ හුඟක්ම සවිස්තර විවරණයේ විභජනයේ හැටියට අපි මේ සාකච්ඡාවට අරගෙන තිබෙන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගය ඇතුළත් එහි 11 වෙනි සූත්‍රයේ හැටියට ඇතුළත් වෙලා තියෙන සත්‍ය විභංග දේශනාව සැලකෙනවා. ඉතින් මේ දේශනාවේ කොටසක් අපි කලින් හමුවේදී සාකච්ඡා කළා. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍යයේ කොටසක්. දුක්ඛ කියන වචනය පිළිබඳව මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට අවබෝධයක් තියෙනවා. දුක්ඛ කියන වචනය අත් වශයෙන්ම සකස් වුණු වචනයක් මාගදී භාෂාවේ ක කියන මහ ප්‍රාණ කයන්ෙන් අදහස් කරන්නේ දරා ගැනීම අර්ථය. කාන්ති කමති වගේ වචන සකස් වෙලා ඉන්නේ ඒ ධාතුවෙන් කම ධාතුවෙන් දරා ගැනීම අර්ථය. එතකොට දරා ගැනීම අපි කරනවා දෙපැත්තකින්. එකක් කයින් දරාගෙන ඉන්නවා, අනික මනසින් දරා සිටිනවා යම් දේවල්. එතකොට දු කියන මුලින් තියෙන නිපාත පදයෙන් හඟවන්නේ දුෂ්කරාර්ථය. කිසියම් ආකාරයකට අපහසුයි, දුෂ්කරයි කියන අර්ථය. එතකොට දරා සිටීමට කයින් සහ මනසින් දරා ගැනීමට අපහසුයි කියන අර්ථයෙන් දුක්ඛ කියන ක දරා ගැනීම දුෂ්කරයි. සුඛ කියන වචන හැදෙන්නේ toy විදියටමයි. එතනක් තියෙන ක දරා ගැනීම, සු පහසුයි කියන එක. සුඛ දුක්ඛ දුක්ඛ කියන එක සකස් වෙද්දී පදේ සකස් වෙද්දී මැදට ව්‍යංජනයක් ආගම වෙනවා. එතකොට දුක්ඛ වෙනවා. දුක්ඛ වෙනවා. සුඛ එහෙමම තියෙනවා. ඒකට ව්‍යංජනයක් ආදේශ වීමක් නැහැ. ඒ වගේම භාෂා රීති ওই විදිහට දුක්ඛ සුඛ කියන වචන සකස් වෙන්නේ ඒ අර්ථයෙන්. එතකොට මේ
දරා ගැනීමට අපහසු කියන අර්ථය නැත්නම් පෙළනවා කියන අර්ථේ ලබා දීම සඳහා මේ දුක්ඛ කියන වචනේ යෙදෙනවා. එතකොට කයින් සහ මනසින් දරා ගැනීමට අපහසු මොනවාද? ඉතින් ඒවා මේ සරල අර්ථයෙන් වගේම ගැඹුරු අර්ථේනොත් මෙතෙන්දී මතු කරලා පෙන්නනවා. සමහර ඒවා කය පෙළන ලක්ෂණේ තමයි තියෙන්නේ. සමහර ඒවා මනස පෙළන ලක්ෂණේ තියෙන්නේ. සමහරට ওই දෙකම වෙන්නත් පුළුවන්. කය මනස දෙකම පීඩාවටපත් කරන කයින් සහ මනසින් දෙකෙන්ම දරා ගැනීමට අපහසු තත්වයක් වෙන්න පුළුවන් මේ කියන කාරණා. ඉතින් සරියුත් හාමුදුරුවෝ මේ සත්‍ය පැහැදිලි කරනවා. පළමුවෙන් දුක්ඛ ආර්ය සත්‍ය පැහැදිලි කරනවා. කතමංච ආවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා. මිත්‍රවරුනි කුමක්ද දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ? ඉතින් එතනත් ඉස්සර වෙලා උද්දේශ වශයෙන් තමයි දේශනා කරන්නේ. කෙටි. ජාතිප්පි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. උදාහරණ වශයෙන් දුෂ්කර කයින් මනසින් විඳ දරා ගැනීමට අපහසු යම් යම් තත්වයන් යම් යම් ස්වභාවයන් කෙටියෙන් දක්වනවා. ඊට පස්සේ ඒවා වැඩිදුර විස්තර කරලා දක්වනවා. මුලින්ම දක්වන්නේ ජාතිපි දුක්ඛ කියලා. ඊට පස්සේ ජාති කියන එක විස්තර කරනවා. කතමා චාවසෝ ජාති යාතේ සන්තේ සංසත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජාති සංජාතිය ඔක්칸ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති කියලා බුදුරජාණන් වහන්සේම කලින් පැහැදිලි කරපු දේ මේ අවස්ථාවේ සරියුත් හාමුදුරුවෝ තවදුරටත් පැහැදිලි කරනවා. මේ ජාති යම් යම් සත්වයන්ට අයත් සත්ව නිකායන් වලට වැටීම නැත්නම් මේ සත්ව නිකායවල ඒ සත්වය හැටියට ඉපදීම. ඒ ඉපදීමම එක්තරා දුකක්. මොකද මේ සත්වයක් හැටියට ඉපදුනාම මේ සත්වයන්ට අදාළ සත්ව නිකායට අයිති යම් යම් දුෂ්කරතා ආදී දේවල් දින්න සිද්ධ වෙනවා. ඉතින් අපිට අවම වශයෙන් සත්ව නිකාය දෙකක් දැක ගන්න පුළුවන්. මනුස්ස සහ තිරිසන් කියලා. ඒක කාටත් හොඳට ගෝචර වෙනවා. ඉතින් ඔය දෙක විමසලා බැලුවත් අපිට පේනවා මේ දෙකේ තියෙන දුෂ්කරතා දුක්ඛිත තත්වයන් කොපමණද කියලා. ඉතින් අප්‍රමාණ ඒවා මේ ගැනලා මැනලා දැන් මනුස්ස ජීවිතයක ඇති වෙන දුක්ඛිත තත්වයන් මෙච්චරයි කියලා කියන්න බෑ. අප්‍රමාණයි ඒවා. ඉතින් අපි තිරිසන් සතුන් දිහා බලපුවම කලින් සාකච්ඡාවේදී මම පැහැදිලි කරා අපිටත් වැඩි විශාල වශයෙන් ඒගොල්ලන්ට දුෂ්කරතා දුක්ඛිත තත්වයන් පීඩාවන් බය තැති ගැනීම ආදී ගොඩාක් දේ බහුලයි. ඒවා මිනිස්යන්ට නැහැ කියනවා නෙවෙයි. මනුස්ස නිකායේ මනුසත්වයේ හැටියට ඉපදුනාමත් ඒ ටික හැමෝම තියෙනවා. ඒකයි. එතකොට ಜಾති ස්වභාවය එහෙමයි. කවර විදිහේ සත්වයක් හැටියට ඉපදුණා ඒ දුක්ඛ තත්වයන් තියෙනවා. ඉතින් ධර්ම විස්තරවල දේශනාවල ඉතින් මනුෂ්‍ය භවයෙන් ඉහළ භවවල දේව බ්‍රහ්ම වගේ තත්වයන් තුල සාපේක්ෂව දුක අඩුයි කියලා කිව්වට එහෙම නැත්තේ නැහැ. දුක කියන ස්වභාවය තියෙන බවත් ඒ ಜಾති වලින් චුත වෙලා මේ නැවත දුක් බහුල ස්ථානවල උපදින්න පැහැදිලි ඉඩකඩක් තිබෙනවා. ඒක නිසා මේ දුක් චක්‍රය තුල එහා මෙහා වීමක් විතරයි ಜಾතියෙන් ಜಾතියට යෑමෙන් සිද්ධ වෙන්නේ.
එහෙම නැතුව මේ මනුෂ්‍ය භවයේ ඉඳලා දෙවියෙක් වුණා කියලා නැත්නම් තිරිසන් සතෙක් හැටියට ඉඳලා මිනිසෙක් වුණා කියලා දුකින් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර දුක් අඩු වැඩි තැන් වලට මාරු වෙවි ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අපේ ජීවිතේත් මනුෂ්‍ය ජීවිතය ගත්තත් ඔහොමනේ. උපන්දා ඉඳලා අපි මොකද කරන්නේ? නිතරම බලනවා දුෂ්කරතා අඩු තැනකට මාරු වෙන. ජීවත් වෙන තැන ගත්තොත් ඉතින් එක තැනක දුෂ්කරතා තියෙනවා නම් එතන තියෙන ගෙවල් දොරවල් ඉඩ ගඩන් විකුණලා ව්‍යාපාර විකුණලා වෙනත් තැනකට යනවා. අඩුයි කියලා හිතෙන තැනකට ගිහිල්ලා එතන පදිංචි වෙලා එතන ඉතින් ජීවත් වෙනවා. එතනත් එහෙම තමයි. සමහර විට එතනින් තවත් තැනකට යනවා. ඔහොම මේ නිතරම අඩු තැන මේ දුක් වැඩි තැනින් අඩු තැනට යන්න එක්තරා ප්‍රමාණයකට නිකන් දඟලන දැඟලිල්ලක් වගේ තියෙනවා. මේ මනුෂ්‍ය ජීවිතේ හැම අතින්ම එහෙමයි. දැන් යම් කිසි වෘත්තියක රැකියාවක මේ කරදර බාධක වැඩි නම් ඉතින් බලනවා මේ වෘත්තිය අත්හැරලා රැකියාව පැත්තට අයින් කරලා වෙනත් කරදර බාධක අඩු වෘත්තියකට පහසුකම් වැඩි වෘත්තියකට මේ රස්සාවකට මාරු වෙනවා. ඉතින් ඕකට තමයි දරන උත්සාහය. ඉතින් මේක හරියට නිකන් එක පැත්තක් රත් වෙනකොට රත් වෙලා වැඩි වෙනකොට ඒක අනිත් පැත්ත දානවා වගේ මේකේ එහෙම ලොකු සහනයක් නැහැ. ඉතින් ඔය ලක්ෂණේ තමයි මේ සංසාරගත ජීවිතයේදී තියෙන්නේ. භවගාමී ජීවිතය තුල තියෙන්නේ දුක් අඩු වැඩි වශයෙන් ස්ථානවලට මාරු වෙනවා. සාමාන්‍යයෙන් දුක් අඩු තැනකට යන්න දරන උත්සාහය ප්‍රඥාවෙන් කරොත් පුද්ගලයාට යන්න පුළුවන්. ප්‍රඥාවෙන් කළොත් යන්න පුළුවන්. සුගති කියන වචනයෙන් හුඟක් වෙලාවට අදහස් කරන්නේ ඒකයි. නමුත් සුගතියට ගියා කියලා දුකින් 100% මිදීමක් නැහැ. ඒ නිසායි නිබ්බාණය උගන්වලා තියෙන්නේ. නිවීම සැනසීම කියලා දෙයක් උගන්වලා තියෙන්නේ. ඉතින් එතෙන්ට කෙනෙකුට ප්‍රඥාව තියෙන කෙනාට එතෙන්ටත් යන්න පුළුවන්. ඒකට බුදුදහමේ මඟ කියලා තියෙනවා. නමුත් ඒ මඟ දන්නේ නැති ඇත්තෝ, ඒ ධර්මාභෝධය නැති ඇත්තෝ දුක් අඩුතැන් හොයන්න ගිහිල්ලා බොහෝ වෙලාවට කරන්නේ දුක් වැඩි කරගන්න එක. තණ්හාවට, මානෙට, දෘෂ්ටියට වැටිලා හිත කෙලෙසගෙන, ලෝභ දේශ මොහ වලින් හිත කෙලෙසගෙන ඊට පස්සේ කරන්නේ ලෝභ ක්‍රියා, ද්වේෂ සාගත ක්‍රියා, මෝහ සාගත ක්‍රියා. ඒ වයින් කවදාවත් දුක අඩුවීමක් වෙන්නේ නැහැ. ඒවා අපහු වැඩි වෙන එකයි වෙන්නේ. ඉතින් ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රඥා මාර්ගයක් ඉදිරිපත් කළේ. ප්‍රඥා මාර්ගය. මේ ප්‍රඥා මාර්ගයේ තෝරගත්තන්ට දුක අඩුතෙන් තෝරන්න පුළුවන්. අන්තිමට සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදුණු තැනක් තෝරන්න පුළුවන්. තෝරන්න විතරක් නෙවෙයි එතන සාක්ෂාත් කරන්න පුළුවන්. නිබ්බාන කියන්නේ ඒක. මේ අනිසිත විහරණය කියලා කියන්නේ ඒක. ඒක තෝරන්න පුළුවන්. මේ හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට මේ දුක්ඛ සත්‍ය පිළිබඳ සාකච්ඡාවේදී අපිට පේනවා සත්‍යය ස්ථාන මාරු කිරීමේ ලක්ෂණය. මේ ලක්ෂණය තුල තමයි ඉන්නේ. නිතරම දුක වැඩි තැනින් අඩු තැනට යන්න උත්සාහයක් දරන. නමුත් ඒක හරියටම නිවැරදිව කරන ආකාරය තමයි මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙන් පෙන්නන්නේ. හතරවෙනි ආර්ය සත්‍යය. ඉතින් හතරවෙනි ආර්ය සත්‍යය අවබෝධ කරගත්තේ නැති කෙනෙක් දුකෙන් මිදෙන්න දරන උත්සාහය තුළ ඔහු නැවත නැවත දුකටපත් වීම ඇර වෙනත් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔහු හරි මඟ තෝරලා නැහැ. හරි මඟ තෝරලා නැහැ. ඒකයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය අපිට වැදගත් වෙන්නේ. අපි හැමෝටම අවශ්‍යයි මේ අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. මොකද ඒ හරි දුකින් මිදීමේ මඟ තෝරගන්න. ඉතින් ওই විදිහට ඔය මඟ තෝරද්දී චතුරාර්ය සත්‍ය පිළිබඳව කරන මේ විවරණේ සත්‍ය විභංගය
අපිට මේ මඟ තෝරගන්නත් දුකින් මිදෙන්නත් අතිශයින් උපකාරී වෙනවා. එතකොට මුලින්ම මේ ජාති ජරා මරණ කියන තුන පැහැදිලි කරනවා. මේ තුනම දුක්ඛං කියලා කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. මේ තුන ධර්මතා ස්වභාවයන් අපි කියන්නේ හේතුඵල ධර්මතා කියලා. දැන් කිසියම් ජාතියක ඉපදීමට හේතු යෙදුනොත් ඒ අනුව යම් ඒ ජාතියේ සත්වය උපදින. ඒකට හේතු ස්කන්ධ පහළ වීම කියලා අපි සාමාන්‍යයෙන් මෙතෙන්දිත් කියනවා. ජාති සංජාති යොක්ඛන්ති අබිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලා ජාති විස්තර කරන්නේ. ඉතින් යම් ජාතියක උපදින්න හේතු යෙදුනොත් එම ජාතියේ මව්පියන්ගේ සංවාසය ඒ වගේම ඒ ජාතියේ ඉපදීමට හේතු වෙන කර්ම ශක්තිය මේවා තමයි අර පටිච්ච වෙන්නේ හේතු වෙන්නේ. ඉතින් ඒවා ඒ හේතු යෙදුනොත් ඒ ජාතියේ උපදිනවා සත්‍යේ. يعني සත්‍යයක් බවට පත් වෙනවා. එහෙමයි මේ ජාති. ඊළඟට උපන් සත්‍යය දි รา පත් වෙනවා ජරා. ඒ විදිහටම පවතින්නේ නැහැ. ඒ විදිහටම ඉන්නේ නැහැ. උපන් විදිහටම පවතින්නේ නැහැ. ජරා ජීරණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් ආදී වශයෙන් කැඩෙන බිඳෙන තත්ත්වයටපත් වෙනවා දි รา පත් වෙනවා ආදී වශයෙන්. ඒවයි යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකත් ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවය සබාධම ඉතින් ඒක. දි รา පත් වෙනවා කියන එක ජරා කියලා කියනවා. ඒවයි කැඩෙනවා බිඳෙනවා උපය අඩු වෙනවා ශක්තිය මේව වෙනස් වෙනවා. එක විදියකට තියෙන්නේ සමහර වෙලාවට අපේ ජීවිතය ගත්තොත් පුංචි කාලේ ඉඳලා මේවා බොහොම ලදරුලා බාල විදියට තමයි ආරම්භ වෙන්නේ. කයත් මනසත් ක්‍රමයෙන් මේවා මොහු පුරා යනවා. මෝරලා ගිහිල්ලා ඉතින් වැඩි වර්ධනීය අවස්ථාවක් පෙන්නලා ඊට පස්සේ ආපහු දුර්වල වෙලා යනවා. කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. ඒකත් ධර්මතාවය. ජරා ධර්මතාවය. ඉතින් ඔහොම ගිහිල්ලා යම් දවසක මේ ජීවිතේ නිමා වෙනවා. මරණ ධර්මතාවය. ඒකත් මේ ලෝක ස්වභාවය. සබාදාමයේ එක්තරා ලක්ෂණයක් ඒක. එතකොට මේ මරණ ධර්මතාවයට හේතු යෙදුනද මරණයටපත් වෙනවා. ජාති ධර්මයට හේතු යෙදුනද ජාති වෙනවා. ඉපදීමට හේතු යෙදුනද උපදිනවා. උපන් සත්‍ය කොහොමදත් ජරාවටපත් වෙනවා. ඊට අදාළ හේතු යෙදුනා. ඒකම එහි කෙලවරකුත් තිබෙනවා මරණ ධර්මතාව කියලා. ඉතින් ওই ධර්මතා තුන ජාති ජරා මරණ සබාධමට අයිති දෙයක්. සබාධමට අයිති දෙයක් කිව්වම අපි ඒකෙන් නිතරම අදහස් කරන්නේ හේතුඵල ධර්මතාවයට අයිති දෙයක්. ජාති ජරා මරණ තුනට අදාළ හේතු යෙදුනොත් ඒ තුන හට ගන්නවා සමුදය. මේ ධර්මතාවයේ සමුදය වෙනවා. ඒකයි සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති කියලා සතිපට්ඨාන දේශනාවේදී අපි ඉගෙන ගත්තේ. ඊළඟට මේ ධර්මතා පවතින හේතු යෙදුනොත් පවතින. ඒ වගේම මේ ධර්මතා නිමා වෙන්න හේතු යෙදුනොත් නිමා වෙනවා. සමුදය වෙන ඕනම ධර්මතාවක් වය වෙන නිමා වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට ඔය දුක්ඛ සත්‍යයේ මුලින්ම පෙන්වන්නේ සබාධම ස්වභාවික දේ. හැබැයි ස්වභාවික දේ තුල ජාති තුලත් ජරා තුලත් මරණ තුලත් අර කියන දුක්ඛ ස්වභාවය තියෙන. කයින් සහ මනසින් දරා ගැනීමට අපහසු තත්ත්වයන් තියෙනවා. ඒකයි ඒව දුක්ඛං කියලා කියන්නේ. දුෂ්කරතා කියලා. ඉතින් ඕක අවබෝධ කරගන්න බැරි වුණු සත්‍යයන්ට එතෙන්දලා සිද්ධ වෙන දෙයක් ඉදිරියට දක්වන. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස
ඉච්ඡා අලාභ උපාදාන කියලා. කොහොම ටිකක් පෙන්නනවා. දැන් ඒව ඇත්ත වශයෙන්ම මේ ස්වභාවික දේවල් නෙමෙයි. ඌවට අපි කියන්නේ සංඛාර දුක්ඛ කියලා. දැන් අර ටික ස්වභාවිකයි. හේතුඵල ධර්මානුකූලව මේ ටිකත් හේතුඵල ධර්මානුකූලයි. නමුත් මේවා ඇත්තටම අවිද්‍යාව නිසා සකස් කරගන්න දේ කියලා අපිට කියනවා. උපන් සත්‍ය. සත්‍ය කිපදුනෙන් පස්සේ. දැන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඉච්ඡාලාභ ස්කන්ධ උපාදානේ මේ ටික බැලුවම අපි ටිකක් කෙටියෙන් මේවා හුඟක් මේවායි විස්තර දන්න නිසා අපි කෙටියෙන් බලමු. සූත්‍රයේ තියෙන විදිහටම සරියුත්ථාමඳුර පැහැදිලි කරනවා බුදුරජාන් වහන්සේගේ පැහැදිලි කිරීමම කතමංචාවසෝ ශෝකෝ. මොකද්ද මේ ශෝක කියන්නේ? අර දැන් ජාති ජරා මරණ ධර්මතාවන්ට මොහොන දුන්නා. ඉතින් ඒවයි තියෙන යම් යම් දුෂ්කරතා මෙතෙන්දි හඳුන්වන්නේ ව්‍යසන කියලා. යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස. අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස. යම් යම් ව්‍යසන. ව්‍යසන කිව්වම එකෙන් අදහස් වෙන්නේ ඔය ජීවිතේ අපි මොහොන දෙන නොයේ ගැටලු ප්‍රශ්න. ඒවා සරල මට්ටමේ දේවල් නෙවෙයි, ටිකක් සංකීර්ණ විදියට කයට මනසට බලපාන බරපතල තත්වයන් තිබෙනවා. ඒ බරපතල තත්වයන්ට ව්‍යසන කියනවා. ඒ ව්‍යසන වලින් යුක්තයි කොහොමද ජීවිතේ? ව්‍යසනේන සමන්නාගතයි. සමන්නාගත කියන්නේ යුක්තයි කියන්නේ. ඕනම වෙලාවක ව්‍යසනයකට මුහුණ දෙන්න මේ ජීවිතේ නියමිතයි. එවැනි එකක් පැන නැගුණා. දැන් වර්තමානයේ ගත්තොත් අපි එවැනි ව්‍යසනයකට මුහුණ දීලා ඉන්නේ මුළු ලෝකයම. මේ බරපතල ව්‍යාප්ත වෙන වේගින් ව්‍යාප්ත වෙන රෝගී තත්ත්වයක් මතුවෙලා ඒකට මුහුණ දීලා ඉන්නේ. ඉතින් ඒ වගේ ව්‍යසන අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේ. නොඑක් ඒවා මොනවද කියලා කල් තියා කියන්නත් බෑ ඉතින්. අහවල් ව්‍යසනේ අහවල් කාලෙට එනවයි කියලා එහෙම කියන්න බෑ. ඉතින් ඒක හටගත්තාම තමයි අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ වගේ ව්‍යසනයක් මේ වගේ අනතුරක් මතුවෙලා කියලා. අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේ. දුක්ඛ ධම්ම ඇති වෙන දුෂ්කරතා දුක්ඛ ධම්ම කියන්නේ. ව්‍යසන දුක්ඛ ධම්ම දරා ගැනීමට අපහසු අර ව්‍යසන දරා ගන්න අමාරු වෙනවා ඊට පස්සේ. එහෙම දේවල් වලට මුහුණ දෙනවා අපි. පුට්ටස්ස කියලා කිව්වේ ඒකයි. මුහුණ දුන්නා මොකද වෙන්නේ? සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ. ඇතුළත අන්තෝ කියන්නේ ඇතුළත සෝචනා සෝචිතත්තං ඇතුළතින් ශෝක වෙන. අර වේසන වලට මුහුණ දුන්නා. ඒ විදිහටම පරිදේව කියන එකක් දක්වනවා. කතමෝ චාවසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවන ආදේවිතත්තං පරිදේවිතත්තං. නිකන් වැළපෙන ඒ දුකෙන් දිගින් දිගටම දුකෙන් යුක්ත වුණාම ඒ දුක අලලා දුකම ගැන හිත කල්පනා කර ඒන් වැළපෙන ස්වභාවය ආදේව පරිදේව කියලා කියනවා. ඉතින් කොයි වෙලාවකවත් ජීවිතේ එහෙම සතුටක් නැහැ. මොකද අර දුෂ්කරතාවලින් ඒ දුෂ්කරතාවලටපත් වෙලා ඒ වයින් වැටකන ඒ වයින් නොඑක් විදිහේ ව්‍යසන වලටපත් වෙලා ඉන්න අවස්ථාව. පුට්ටස්ස කිව්වේ ඒකයි. පුට්ටස්ස ලෝක ධම්මේහි කියලා අපේ කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන්නේ ඔය කාරණේමයි. ඉතින් අර යම් කෙනෙක් මේ ලෝක ධර්මතාවලින් ඒ වයින් පහර දෙනු ලබනකොට නැත්නම් ඒ වැනි දේවල් වලට මුහුණ දුන්නාම යස්ස චිත්තං නකම්පති. චිත්තං යස්ස නකම්පති. යම් කෙනෙක්ගේ හිත කම්පා වෙන්නේ නැත්නම් අශෝකං විරජං කේම. අන්න ඒ தત્ත්වය මේ බුදුදහමේ උගන්වන කාරණය.
ඒ නිවනේ ලක්ෂණනේ පෙන්වන්නේ මංගල සූත්‍රයේදී. ඉතින් ඒක ලක්ෂණයක්. නමුත් මේ නොඑක් ව්‍යසන වලට නොඑක් ධර්මතාවලට අර කලින් කිව්ව ජාති ධර්ම, ජරා ධර්ම, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම වලට ලක් වෙනවා. ඉතින් එහෙම ලක් වුණාම පුද්ගලයාට ඒව ධර්මතා කියලා තේරුම් ගන්න බැරි නම් එයා ශෝක වෙනවා, වැළපෙනවා. ඒකයි ශෝක පරිදේව කියලා කිව්වේ. ඊළඟට තවත් පැහැදිලි කරනවා මේවා කයටයි මනසටයි දෙකටම බලපාන. කයට බලපෑම දුක්ඛං කියන, මනසට කරන බලපෑම මනස පෙළීම දෝමනස්සං කියන. ඉතින් ඒව පැහැදිලි කරන්නේ ඒකයි. ඒ විදිහට කතමංචාවසෝ දුක්ඛං යාකෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදේත. ඉදං උච්චතාවසෝ දුක්ඛං කියලා. කායික මේ සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයක් අපි හැමෝටම තියෙනවා. පඨවි ආපෝ ආයෝ තේජෝ කියන මේ සතර මහා භූත චතුන්නංච මහා භූතානං උපාදාය. මේ හතර එකට ගොනු වීම උපාදාය කියවේ ඒකයි. එකට ගොනු වීම නිසා ඒ ගොනු වෙච්ච ආකාරය අනුව අපිට ලැබිච්ච ශරීරයක් තියෙනවා. කය කියලා පාලියෙන් කියනවා. කාය කියලා ඔකට. සිංහලෙන් අපි ශරීරය කියනවා, ඇඟ කියනවා. නොඑක් තව භාෂාවලින් නොඑක් වචන වලින් කියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් බොඩි කියන්න පුළුවන්. ඉතින් ඔය ඔහොම සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයක් තියෙනවා. ඉතින් ඔය ශරීරයට යම් යම් මාර කියන දේවල් වලට ඔය ශරීරයේ මුහුණ දෙන්න. නොඑක් විදිහේ දුක්ඛ ධම්මයන්ට, නොඑක් විදිහේ අසාත තත්ත්වයන්ට, අපහසු තත්ත්වයන්ට මුහුණ දෙන්න. ඉතින් මුහුණ දුන්නාම මේ ශාරීරිකව දැනෙන දුෂ්කරතාව කාය සම්පස්සජං අසාතං දුක්ඛං වේදිතං. දුක්ඛ සහගත වින්දනයේ වේදනාව ඒක තමයි මෙතෙන්දී දුක්ඛං කියලා. ඊළඟට කය විතරක් නෙවෙයි මනසටත් ওই වගේ දේවල් බලපාන. දෝමනස්ස කියලා එක හඳුන්වනවා. යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දෝමනස්සං. ඉතින් ඔන්න මනසට බලපාන, කයට බලපාන අර වෙසන මේ අනිත් පැත්තේ මනසට බලපාන. ඉතින් බලපුවාම මොකද වෙන්නේ? පෙළෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පෙළීම තුල යම් ආකාරයක මේක තේරුම් අරගෙන යම් සහනදායී තත්වයක් ඇති කරගන්න බැරි වුණු පුද්ගලයා බොහොම ආයාසකර තත්වයකට වැටෙනවා. උපායාස කියලා ඒක හඳුන්වලා තියෙන්නේ මෙතන. කතමෝ ච ආවසෝ උපායාසෝ යංකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන වෙසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස. අර නොඑක් ආකාරයේ වෙසන වලින් යුක්ත එවැනි වෙසන වලට මුහුණ දෙන පුද්ගලයා තුල ඒවා දිගින් දිගටම නැවත නැවත ඒවාට ලක් වෙනකොට මේ උපායාස දැඩි වෙහෙස කර තත්ත්වය, කය මනස දෙකෙන්ම දැඩි ලෙස වෙහෙස කර තත්ත්වයන්ටපත් වෙන උපායාසෝ. ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං. ආයාස කියන වචනේ අපිට තේරෙනවා. අපි සාමාන්‍යයෙන් සිංහලෙනුත් ඔය ආයාසය කියන වචනේ පාවිච්චි කරනවා. පාලි භාෂාවේ මාගධි භාෂාවේ වචන අපි සිංහලෙනුත් භාවිතා කරනවා. ආයාස කියන්නේ ඊටාම අපහසුයෙන් අමාරුවෙන් කියන අර්ථය. ආයාසයෙන්. උපායාස කියන වචනේත් ඒ අර්ථයම තමයි තියෙන්නේ. ඉතින් ලොකු අපහසුතාවයකට අමාරුවකට ලක් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් රෝග කියන ධර්මතාවය නැවත නැවත එනකොට යලි යලිත් එනකොට ලෙඩක් එක සැරයක් හැදිලා නතර වෙන්නේ නැහැ. මාර වෙලාවට ආයිම හැදෙනවා නැවත ලෙඩ හැදෙනවා. ඒ එනකොට මේ ආයාස తත්වයේ මේ උපායාස తත්වයේ ඇති වෙනවා. මේ දුෂ්කරතාවයට අපි මුහුණ දෙනවා. ආයාස උපායාස.
යම් කායට මනසට දිගින් දිගටම පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒවා ඉතින් අර व्यसन නිසා උපන් සත්‍යය ඉතින් ඉපදුණෙන් පස්සේ ওই व्यसन වලට මුහුණ දෙනවා. ඉතින් ඒවෙන් තමයි මේ ආයාස උපායාස තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට උපායාස පැහැදිලි කරනවා. ඉතින් ඔය තත්ත්වයට පත් වුණාම මොකද වෙන්නේ? ඊළඟ මේවයි හරි අන්තර් සම්බන්ධයක් තියෙනවා. පටිච්චසමුප්පන්න ලක්ෂණයක් තියෙන මේ දුක්ඛ ධර්මවල. දැන් ඔය ඌවට ලක් වුණාම මුලින්ම සත්වයට ඉච්ඡාවක් ඇති වෙනවා. ඉච්ඡාවක් කියන්නේ ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් ඇති වෙනවා. ඉච්ඡා. ඉතින් මොනවද මේ ඉච්ඡා? අපේක්ෂා, බලාපොරොත්තු, ප්‍රාර්ථනා. අහෝවතමයන් න ජාති ධම්මා අස්සා. අහෝවතමයන් න ජරා ධම්මා අස්සා. අහෝවතමයන් න ව්‍යාධි ධම්මා අස්සා. අහෝවතමයන් න මරණ ධම්මා අස්සා. අනේ අම්මේ මේ විදිහට අයියෝ මේ ආකාරයෙන් නම් මේ ජරාවට, ව්‍යාධියට, මරණයට පත් නොවේවා. හේ ඒවයින් ඇති කරන අර ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ தත්ත්වයන් නැති වුණා. ඒව තමා වශයෙන් විඳිනකොටත් තමන්ගේ සමීපතමයන් විඳිනකොටත් මේ ඉච්ඡාව ඇති වෙනවා. අනේ මෙහෙම දෙයක් නම් වෙන්න එපා. අපි ඕක කටිනුත් කියනවානේ. මේ කාටවත් නම් මේ වගේ දෙයක් වෙන්න එපා. කවදාවත් සංසාරේ කවදාවක් නම් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා කියනවා. ඉතින් හරි මතු පිටින් බලපුවාම ඉතින් හරි ලෙන්ගතු ප්‍රකාශනයක් වගේ පේනවා. ඒක හැබැයි හරිම මෝඩ ප්‍රකාශනයක් ඒක. මේ සංසාරේ කිසිම සත්වයකට මේ වගේ අකල් මරණයකට නම් ගොදුරු වෙන්න එපා. මේ වගේ ලෙඩක් නම් හැදෙන්න එපා. මේ වගේ අනතුරක් නම් වෙන්න එපා කියලා කියනවා. මතු පිටින් බලපුවාම අපි තව කෙනෙක් කෙරේ කරුණාවෙන් කරන ප්‍රකාශයක් වගේ පේනුනට හරිම මෝඩ ප්‍රකාශන ඒවා. ඇයි ඒ මෝඩ ප්‍රකාශන වෙන්නේ? මේ සංසාරගත ජීවිතේ ඒවයින් පිරීලා තියෙන්නේ. අප්‍රමාණ ලෙඩ රෝග. ඉතින් අපි හැදුනම ඒවයින් පීඩා විඳිනකොට තමන් වශයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ සමීපයන් ලෙඩ රෝග වලින් පීඩා විඳිනකොට ඉතින් අනේ මෙහෙම දෙයක් නොවේවා කියලා. අහෝ වතමයන් අනේ අපිට මෙහෙම දෙයක් නොවේවා. අහෝ වතමයන් මෙහෙම නොවේවා. ඔය අඩුපාඩුකම් සහිතව, දුෂ්කරතා සහිතව, අංගපසංගවල යම් යම් විකෘතිතාවන් සහිත ඉපදුනා. අනේ මෙහෙමනම් උපදින්න නොවේවා. කිසිම සත්‍යයක මෙසේ නූපදීවා කියලා කියනවා. ඒක නිකන් හුදු ප්‍රාර්ථනාවක් විතරයි. ඒක මෝඩ අවිද්‍යාත්මක මෝඩ ප්‍රාර්ථනාවක්. ඇයි? ඒක එහෙම ප්‍රාර්ථනා කරුවට වෙන්නේ නැහැ. යම්පි ඉච්ඡං න ලබති. න ලබති කියන්නේ ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම ප්‍රාර්ථනා කරුවා. හැබැයි එහෙම ඒ தත්ත්වය වළකා ගන්න ක්‍රමයකුත් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා වෙනම ආර්ය අෂ්ටාංග මාර්ගයේ 4 වෙනි ආර්ය සත්‍යයක් තියෙනවා. හැබැයි ඔය ඉච්ඡා ප්‍රාර්ථනා කරුවට නම් එහෙම බලාපොරොත්තු ඇති කර හිතේ එහෙම ඉච්ඡාවක් ඇති කරගත්තම ඉච්ඡාවේ ස්වභාවය නිකන් මෝඩ ප්‍රාර්ථනා කියන එක ඉච්ඡා කියලා. එහෙම ඒව තමයි ලෝකෙ වැඩිපුර තියෙන්නේ. ඉතින් එහෙම එකක් නොකරත් සමහරව ඉතින් මේ හිත හොඳ නැහැ ඉතින්. මේ දැන් අපි එහෙම අවස්ථාවලට අපි මුහුණ දෙනවා. ඉතින් සමහර අයට අපිට මේ මොනවා හරි පැවිදියත් හැටියට අපිට මොනවා හරි පරිත්‍යාග කරොත්, පූජා කරොත්, උදව්වක් උපකාරයක් කෙරුවොත්, වැන්දොත් ඉතින් අපි ප්‍රාර්ථනා කරන්න වෙලා තියෙන්නේ අර මෝඩ ප්‍රකාශන අපිට කරන්න වෙලා තියෙනවා. අනේ ඉතින් දීර්ඝායුෂ ලැබේවා, නිරෝගී සුව ලැබේවා. මෙහිම අකාල මරණයකට මෙහි වගේ ලෙඩ දුක් රෝග පීඩාවලට නොවේවා කියලා ඉතින් ඒව කරන්න සිද්ධ වෙලා තියෙන. දැන් අපිටත් හරි අපහසුයි. මට නම් ඒක කියන්න දැන් මේ ධර්මය අවබෝධ වුණාන් පස්සේ දැන්
ඒක කියන්න හිත දෙන්නේ නැහැ මට. දැන් කවුරු හරි අපිට වැන්දම සමහරු කියනවා අපිට ස්වාමීන් වහන්සේ ඉතින් නිරෝගී සුවය තමයි ඉතින් වටින්නේ කියලා. ඉතින් දැන් අපිට මේ නිරෝගී සුව වේවා කියලා කියන්න වෙනවනේ. ඉතින් අපිට ඇතුළතින්ම තේරෙනවා මොනතරම් මෝඩ ප්‍රකාශනයක්ද මම මේ කරන්නේ කියලා. නේ? දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ඉතින් කියන්න වෙනවා. ඉතින් ඒක කියනවා ලෝක සම්මතයේ හැටියට අනිත් මිනිස්සුත් එහෙම එකක් මේ ස්වාමීන් වහන්සේ කියාවි අපිට දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරાવી කියලා ඉතින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට මේ මෝඩ ප්‍රකාශනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් අපිට තේරෙනවා මොනතරම් මෝඩ ප්‍රකාශනයක්ද මේ ಜಾති ධම්මානං සත්තාන උපන් සත්වයට මේ සිද්ධ වෙන මේ අකල් මරණ වලින් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නිකන් හරියට මේ මරණ ධර්මතාවයට නියමිත මරන්න ගෙනියන සත්වයක් වගේ හරියට නිකන් මරන්න ගෙනියන සත්වයකට දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක කොයිතරම් දැන් අපිට තේරෙන මොනතරම් ප්‍රකාශනද. ඒ කියන්නේ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැන්නේ. මැරෙන්න හේතු කොයි වෙලාවෙ යෙදෙයිද? ඒ හේතු යෙදුන ගමන් මැරෙනවා ඒක. කොයි වෙලාවෙ ලෙඩ වෙයිද දන්නේ. ලෙඩ වෙන්න හේතු යෙදුන ගමන් ලෙඩ. ඉතින් අපේ නිරෝගී සුව වේවා කියන එක දීර්ඝායු සම්පත් ලැබේවා කියන එක කොහෙදද වළංගු? කිසිම තැනකදී වළංගු නැහැ. නේ? ඉතින් නමුත් අපිට මේ ධර්මාභෝධය නැති තාක් අපි ওই මෝඩ ප්‍රකාශන මෝඩ ආශිර්වාද අඥාන ආශිර්වාද කරනවා. ඉතින් ඕක තෝරගන්න නම් ලේසි නෑ. තේරෙන්නේ නෑ ලේසි. ඉතින් සමහරව කියනවා අපිට ගොඩක් කාලයක් ඉන්න නම් ඕනේ. ඉන්න ටිකේ නිරෝගීව ඉන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා නිරෝගී සුව වේවා කියලා අපිට ආශිර්වාද කරන්න සායන්නාංශ එහෙම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ ඊළඟ තප්පරේ ලෙඩ වෙන්න පුළුවන් නේද? අපි නිරෝගී සුව වේවා කිව්වට එහෙම නිරෝගීව ඉන්නවා. ඒ ලෙඩ වෙන්න හේතු යෙදුන ගමන් ඒ ලෙඩේ හැදෙනවා. ලෙඩ වෙනවා. ඉතින් අපි නිරෝගීභාවය පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන සෞඛ්‍ය හා සනීප ආරක්ෂක වැඩපිළිවෙල පවත්වාගෙන යනෝ මිසක මේ ඉච්ඡාවෙන් හරි ප්‍රාර්ථනාවෙන් හරි මේ වැඩේ වෙන්නේ නැහැ. යම් පිච්ඡං නලබති. ඉතින් ඒක ලැබෙන්නේ නැහැ. තම්පි දුක්ඛං. ඒක දුකක් වෙනවා. ඇයි? ඉතින් මෙච්චර මේවා වේවා කිව්වට ජාති ජරා ව්‍යාධි මරණ නොවේවා. අහෝ අතමයන් න. අනේ අපිට නම් එහෙම ඒවා වෙන්න එපා. ඉතින් වෙන්න එපා කිව්වට හේතු යෙදිලා තියෙන්නේ. වෙන්න හේතු යෙදිලා තියෙන්නේ. එහෙනම් හේතු අයින් කරන්න ඕන. වෙන හේතු අයින් කරන්න ඕන. නේ? වෙන්න එපා කිව්වා. අනිත් පැත්තට වේවා කියන එයත් එහෙමනේ. එහෙම වේවා කිව්වට වෙන්නේ නැහැ. වෙන්න අවශ්‍ය හේතු දැනගෙන හේතු ඇති කරගන්න ඕන. ඒකනේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වපු හේතුඵල ධර්මතාවය. යමක් විය යුතු නම් ඒ වීමට අවශ්‍ය හේතුව දැනගන්න. මෙහෙම වුණොත් තමයි මෙහෙම වෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. අන්න. හට ගැනීම පැත්ත සිද්ධ වෙන්නේ යමක් සිද්ධ වෙන්නේ හේතු ඇතුව. මිසේ වේවා කිව්වට නැත්තම් ප්‍රාර්ථනා කෙරුවට ඉච්ඡා ඇති කරගත්තට එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව දැනගන්නවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. යහපත් දෙයක් නම් හොඳ දෙයක් නම් මේ කියන නිරෝගී සුවය නම් දීර්ඝායු නම් ඒවට හේතු තියෙනවා. නමුත් ඉතින් ඒවා නිරෝගී බවව සදාකාලික නැහැ. ජීවිතේ සදාකාලික නැහැ. එහෙමයි. හැබැයි හේතු අපි අවබෝධ කරගත්තොත් හේතු දැනගත්තොත් මොනවද මේවට අදාළ හේතු කියලා අපිට පුළුවන්කම තියෙනවා. ඒ හේතු ඇති කරගන්න යම් ප්‍රමාණයකට ඒ හේතු ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තේ මේ දුක්ඛ ධම්මයන්ට හේතු දැනගන්න, වේසනයන්ට හේතු දැනගත්තොත් ඒ වේසන අයින් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දැනට දුක්ඛ ධම්මයන්ට වේසනයන්ට අදාළ හේතු හැටියට හඳුනාගෙන තියෙන ඒවා හැබැයි හේතු නෙමෙයි. ඉතින් අපි සත්‍යයක් හැටියට ඉපදුනොත් මොන විදිහේ උපක්‍රම උපාය යෙදුවත් මේ ජරා ව්‍යාධි මරණ ධර්මතාවයන්ට ලක් වෙනවා. තව ඕවයි කියලා තියෙනවා සමහර තැන්වල තවත් එවැනි ධර්මතා වගේක් අප්පිය සම්පයෝග පිය විප්පයෝග වගේ දේවලුත් කියලා තියෙනවා. මෙතන ඒවා දේශනා කරන්නේ නැහැ.
ඒ වගේ දේවල් ලුත් දක්වලා තියෙනවා. පියෙහි විප්‍රයෝගෝ අප්පියෙහි සම්පයෝගෝ. ඉතින් ඒවත් අල්ල අපි ප්‍රාර්ථනා කරනෝනේ අනේ ප්‍රිය අය ලැබේවා අප්‍රිය අය නොලැබේවා කියලා. නැහැ ඉතින්. ප්‍රිය දේවල් ප්‍රියතම් ප්‍රිය පුද්ගලයෝ ප්‍රිය ස්වභාවය ලැබේවා කිව්වට ඉතින් එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් නොලැබේවා කිව්වට එහෙම නොලැබී අරින්නෙත් නැහැ. ඒවට ලැබීමට නොලැබීමට හේතු මේක නිසායි මේක වෙන්නේ. මේ අප්‍රිය දේ, අමනාප දේ, දුක්ඛ ධර්මයේ වැසණය, ව්‍යාධිය ලැබෙන්නේ ීමස්මින් සති. මේ නිසා. ඒක නොලැබෙන්නේ ීමස්මින් අසති ඉදන් නොහෝති. අනිත් පැත්තට පටිච්චසමුප්පාද ධර්මතාවයේ නිරෝධ පැත්තකුත් පෙන්වනවා, නිමා වෙන ආකාරයත් පෙන්වනවා. ීමස්මින් අසති ඉදන් නොහෝති, ීමස්ස නිරෝධය ඉදන් නිරුද්ධති කිය. මේක නැති කාලේ මේක නොවේ. මේක අවසන් වුණා මේකත් අවසන් වෙයි. අන්නේ විදිහට අපි ඒවා හේතු දැනගන්න. හේතුව දැනගත්තොත් හේතු ඇති කිරීමෙන් යම් යම් ඵල ඇති කරන්න පුළුවන්. හේතු නැති කිරීමෙන් යම් යම් ඵල නැති කරන්න පුළුවන්. මේ ජීවිතේ මේ සියලු හේතු වලට සියලු දුක්ඛ දෝමනස්යන්ට ජරා ව්‍යාධි මරණ තත්ත්වයන්ට ඒවා නිසා ඇති වෙන දුක්ඛ දෝමනස්යන්ට මේ සියල්ලටම හේතුව ඉතින් ජාති තමයි. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් අපිට ඒක පැහැදිලි. ඉතින් අපිට 100% සම්පූර්ණම මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් මිදෙන්න අවශ්‍ය නම් එමන අපිට කරන්න තියෙන්නේ ජාති නිරෝධ. එතන ඉඳලා ඉස්සරහට යන්නේ ඒකයි. ජාති ඇති වෙන්නේ කොහොමද? භවපච්චය ජාති. ඉතින් අපිට ඔය එක්තරා තැනකදී කරන්න ඕන දේ පෙන්නනවා චතුරාර්ය සත්‍යයේදීම. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ වශයෙන්. නිරෝධේ කරන්න ඕන එක පෙන්නන. එන්න මෙතන තමයි හරියට පොයින්ට් එක මෙතන තමයි ගැටලුව. අන්න ඒක අල්ලගන්න හරියට. ඒ ගැටලුව ගේ ගැටේ ලිහන්න. නිරෝධ සත්‍යයේදී පෙන්නන්නේ ඒක. ඉතින් එහෙම නැතුව මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතුව කටයුතු කරන පුද්ගලයෙකුට කොච්චර ඉච්ඡා තිබුණත් අහෝ වතමයන් අනේ අපිට මේව නොවේවා ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතා නොවේවා කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවා නොවේවා කියලා කිව්වට එහෙම නොවී හරින්නේ නැහැ. ඒවා හේතුඵල ධර්මානුකූලව වෙනවා. ඒව නිකන් පුදු ප්‍රාර්ථනා අපේක්ෂා ප්‍රාර්ථනා තියාගත්තට එහෙම නොවී හරින්නේ. මොකද ඒවට අදාළ හේතු යෙදිලායි තියෙන්නේ. දැන් ලෙඩ වෙන හේතුව ශරීරයක් තිබීමනේ. දැන් අපි හුඟක් වෙලාවට හිතන්නේ ලෙඩ වෙන්නේ ඇයි කියලා අහුවම ඉතින් අපි ඒව රෝගකාරක විස බීජනේ හුඟක් වෙලාවට අපි ඉදිරිපත් කරන්නේ. ලෙඩ වෙන්නේ ඇයි කියලා අහුවම ඉතින් අපි එක්ක කියන මේ කාලගුණ දේශගුණ වෙනස් වීම කියනවා. එහෙම නැත්නම් විස බීජ වෛරසාරව මේවා කියලා කියනවා. ඉතින් ඒවා මේ හේතු නෙවෙයි ඇත්තට මේවා ප්‍රත්‍ය. හේතුව මෙහෙම ලෙඩ වෙන ශරීරයක් තිබීම. ලෙඩ වෙන ශරීරයක් ඇති ඕනෑම තැනක ලෙඩ වෙනවා. ලෙඩ වෙන මනසක් තියෙන ඕනෑම තැනක ලෙඩ වෙනෝනේ. ලෙඩ වෙන කයක් ලෙඩ වෙන මනසක් ඇති ඕනෑම තැනක මේ ව්‍යාධි රෝග දැක ගන්න පුළුවන්. ඒවට දොර විවෘතයි. හේතු යෙදිලා තියෙන්නේ. ඉතින් ඕක තේරුම් නොගත්ත අය මේ වෙන වෙනත් හේතු හොයන. ඒක නිසා අපි ලෙඩ වෙන්නේ ආවල් විස බීජේ නිසා කියලා විස බීජේ පස්සේ යනවා වෛරසයේ පස්සේ යනවා කියලා ඒක අල්ලගන්න. අල්ලගෙන ඒකට ඉතින් අපි මොකක් හරි හදාගන්න. උපක්‍රමයක් බේතක් ඉන්ජෙක්ෂන් එකක් හදාගෙන පස්සේ හැරිලා බලනකොට අර විස බීජ වෙනස් වෙනවා. දැන් මේ තියෙන කොරෝනා තත්ත්වයක් ඒකනේ. ඇත්ත වශයෙන්ම ඉතින් මොකද වෙන්නේ? දැන් පරාදයි. ඒකයි ස්වභාවය. ඒක නිසා ජාතිපච්චය යම් කිසි තේසං සත්තානං ධම්මි සත්තනිකාය ඒ සත්‍යයන් හැටියට ඒ සත්ව කොටාසවල
ඉපදුනයින් පස්සේ ඔය ජරා ව්‍යාධි මරණ අප්පිය සංපයෝග පිය විප්පයෝග මේවා ඇති වෙනවා. මේවා ඇති වෙනකොට ඉතින් ඉච්ඡා ඇති වෙනවා. අනේ මෙසේ නොවේවා කියන්නේ. ඒක ඉච්ඡාව ඒ අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ හරි හේතුව දැනගෙන ඒ හේතුව අයින් කරන්නේ නැතුව අර දුක විතරක් දිහා බලලා දුෂ්කරතාවයේ විතරක් දිහා බලලා ව්‍යසනය දෝමනස්සය දිහා බලලා උදෙක් යාඥා කරනවා අනේ මේවා නොවේවා මෙසේ නොවේවා. එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව දැකලා. දුකට හේතුව මොකද්ද? මේ දුෂ්කර මේ ඉපදීමට, මේ ජරාවට, මේ ව්‍යාධියට, මේ මරණයට, මේ ව්‍යසනයට, මේ දුක්ඛ ධම්මයට හේතුව මොකක්ද කියලා බලලා නැතුව අපි බොහෝ වෙලාවට ඒවට පිළියම් සොයනවා. ඉතින් ඔය ස්වභාවය අපි තේරුම් ගැනීම අවශ්‍යයි. මොකද්ද මේ දුක්ඛං අරිය සත්‍යං? එක පැත්තකින් ස්වභාවික දේවල් ටිකක් කිසියම් හේතුවක් නිසා ලැබිලා ඒ ස්වභාවික දේවල් ටිකේ යථා ස්වභාවයේ තේරුම් නොගැනීම නිසා මොකද වෙන්නේ? ඒවා නැවත නැවත උරුම කරගනිමින් ඉන්නවා. ආයිමත් උරුම කරගනිමින් ඉන්නවා. ඉතින් ආපහු ඒක ලබාගෙන ආයිමත් කියනවා ඒක නොවේවා කියලා. ඔය ආර්ය පරිේශන දේශනාවේදී බුදුරජාණන් වහන්සේ එහෙම බොහොම ලස්සනට ඒක පැහැදිලි කරලා තියෙන මේ දුක්ඛ සත්‍ය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංකිලේශ කියලා එතන පහක් පෙන්නනවා. ඒවා උරුම කරගෙන ඉන්න ගමන් ඒවන් ඉච්ඡා උපජ්ජන්ති අහෝවතමයන් ජාති ධම්මා. ඒවා තව රැස් කරමින් අනාර්ය පරිේශණය කරමින් අනාර්ය පරිේශණය හැටියට එතින්දි දක්වන්නේ ජාති ධම්ම සත්‍යෝ ජාතින් ඒව පරිේශති. ආපහු ඒ යම්කිසි සත්ව කොට්ටාසයක නිකායක උපදින්න හේතු වෙන දේවල්ම කර කියනවලු අනේ අපිට නම් මේක නොවේවා කියලා. ඒක නිකන් ගින්දරට ආයෙ ගින්දරට අත දම කියනවා අනේ නොපිච්චේවා. ගින්දරෙන් නොපිලිස්සේවා කියලා. ඒ වගේ වැඩක් කියලා. නැවත ජරා ධර්මයේ ඇති වෙන හේතු යොදාගෙන ජරා ධර්මයේ නොවේවා කියලා. මරණයටපත් වෙන්න නියමිත දේවල් කර මරණයටපත් නොවේවා කියලා. ලෙඩ වෙන්න හේතු එකතු කර ලෙඩ නොවේවා කියලා. ශෝක වෙන්න හේතු, සංකිලේශ වෙන්න හේතු, කෙලෙසීමට හේතු යොදාගෙන ඒව නොවේවා කියලා කියනවා. ඉතින් මේක අවිද්‍යාව, මෝඩකම, අඥානකම හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ දේ. අපිත් මේ මෝඩ දේ කරනවද, අවිද්‍යාත්මක දේ කරනවද කියලා. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට මේ දුක්ඛ කියන ස්වභාවය, දුෂ්කරතාවයේ පැන නගින විදිය ස්වභාවිකව මතුවෙලා ජාති නිසා ජරා මරණ වශයෙන් අප්පිය සංපයෝග පිය විප්පයෝග වශයෙන් ඇති වෙලා ඊට පස්සේ ඒ වයින් දුක්ඛ දෝමනස්ස උපායාස ඇති වෙලා මානසික ඒ වයින්ුත් නැවත පෙළෙනකොට ඉතින් ඉච්ඡා ඇති වෙනවා අනේ මේවා නොවේවා මෙසේ නොවේවා කියලා. යදිනෝ යාඥා කරනවා. අද්භූත බලවේග පස්සේ යනවා. දේවාල කෝවිල් ඇස්සේ රින්ගන. ගිහිල්ලා ඉතින් දණින් වැටිලා පුද පූජාවල් තියලා ඒවට යාඥා කරනවා. අනේ අපිට මේ වෙසනේ නොවේවා ආදී වශයෙන් කියලා. නැත්තම් දම්පැන් පූජා කරලා හරි බුද්ධ ශාසනය පෙන්නන ඔය යහපත් වැඩ කරලා උඟ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ වුවමයි. අනේ මේව නොවේවා අරව නොවේවා මේ දානමය පින්කමෙන් මේ පූජාවෙන් අරක වේවා මේක වේවා කියලා. හැබැයි මේ වේවා කියන එකට අවශ්‍ය කරන දේ කරන්නේ නැහැ. නොවේවා කියන එකට අවශ්‍ය කරන නොවෙන්න හේතුව ඒ දේ හරි දේ කරන්නේ නැහැ. ඉතින් කවදාවත් මේ දුකෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඇතුළේ බලන්න දුකින් මිදීමේ වැඩපිළිවෙල ඇතුළේ අපි ඒක ඉස්සරහට කතා කරනකොට තේරෙනවා ඒක කොහෙවත් මේ පුද පූජාවල් වන්දනමාන ඒව මොනවත් නැහැ. යාඥා යැදිලි ඒ කිසි දෙයක් නැහැ ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතන තියෙන්නේ යම් කිසි අවබෝධයකට ඇවිල්ලා යම් කිසි පුහුණුවක් තුලින් ලබන මේ ගැටලුව निराකරණය කරන වැඩපිළිවෙල. නමුත් මේ දුක්ඛ සත්‍යයේදී අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගැටලුව තියෙන සත්‍යය. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැති තා මේ අර්බුදයේ මේ ගැටලුව තියෙනවා. ඉතින් ওই සාකච්ඡාවේ අන්තිමට දක්වන්නේ උපාදාන දුක්ඛය. අර රූප වේදනා සංඥා සංකාර කියලා නාම රූප කොටසකින් තමයි සත්‍යය සකස් වෙලා තියෙන්නේ. රූප කියන්නේ මේ හතර මහා භූත වලින් සකස් වුණු දේ. ශරීරය කියලා අපි කියන්නේ ඇඟ, කාය කියලා පාලියෙන් කියන්නේ. ශරීර, කාය, ඇඟ කියලා ඔහොම කියනෝනේ අපි වචන බොඩි. හතර මහා භූත වලින් සකස් වෙච්ච එක. අපි හැමෝටම තියෙනවා. ඉතින් ඕක ওই රූප කාය පවත්වගෙන යන්නට තවත් රූප ධර්ම ගොඩාක් අපි එකතු කරගෙන තියෙනවා. ඉතින් ඇඳුමේ ඉඳලා බාහිර දේවල් ගොඩක් එකතු කරගෙන තියෙනවා. සාමාන්‍ය ශරීරයට අයිති නැහැ ඇඳුමක්. එතනින් පරිබාහිරව තියෙන කිසිම දෙයක් ශරීරයට අයිති නැහැ. ශරීරයේ පැවැත්ම සඳහා අපි ඒව එකතු කරගන්නවා. බලන්න මේ මුලින්ම කරන්නේ දරුවෙක් උපදුනාම ඇඳුමක් අඳිනෝනේ. එතන ඉන්න අම්මා තාත්තා හරි නැත්නම් සාත්තු සේවිකාවක් හරි කවුරු හරි අර පොඩි දරුවා හොදලා කියලා පළවෙනියට මෙයාට ලැබෙන්නේ මේ ලෝකේ බාහිරින් ලැබෙන දේ ඇඳුම තමයි. මේ සංස්කෘතිය විසින් කිසියම් ඇඳුමක් අඳිනවා. තව ඉතින් ඊට පස්සේ ඉතින් අනිත් අය මෙයාට නොයේක රූප ධර්ම ගෙනල්ලා දෙනවා පරිත්‍යාග කරලා. දැන් පොඩි ළමයෙක් ඉවදුණයි කියලා ආරංචි වුණා. ඉතින් වටේ පිටේ අය උස්සගෙන යනවා තව රූප ධර්ම ටිකක්. ඇයි? අර උපන් හටගත්තු රූපකායට පැවැත්මට තව රූප ධර්ම ඕන. ඇඳුම් අරන් යනවා. තව මොනවද කෑම බීම ගෙනියනවා. තව මොනවා හරි නලවන්න කියන දේවල් ගෙනියනවා. බේත් ඒත් ගෙනියනවා. පුයර ආදී දේවල් ගෙන් නොයේ දේවල් අරගෙන. මොකටද කිව්වම ඉතින් අර පොඩි දරුවට ඕනනේ. අර රූපකාය පවත්ත ගන්න නඩත්තු කරන්න මේ දේවල් අපි එකතු කරනවා. අන්නේ එකතුව ප්‍රමාණ කළ නොහැකි තරම් දේවල් සත්‍යය එකතු කරනවා රූප ධර්ම. ඔය එකතුවට තමයි රූපස්කන්ධය කියන්නේ. 아무도 දෙයක් නෙමෙයි. ඉතින් ඒක එක පුද්ගලයාගේ ස්වභාවය අනුව අඩු වැඩි වශයෙන් රූපස්කන්ධය තියෙන කාට. ඒක බුදු වුණත් රහත් වුණත් රූපස්කන්ධය තියෙන. අපි මේ කතා කරන්නේ උපාදාන ස්කන්ධය ගැන නෙවෙයි. රූපස්කන්ධය ගැන. රූපකන්ධක් තියෙන. බුදුරජාණන් වහන්සේටත් පාත්‍රයක් තිබුණා, සිවුරක් තිබුණා. ඉන්න සේනාසනයක් තිබුණා. එහෙම උන්වහන්සේ හොයාගත්තා. ඉතින් ඒවා සමහර වෙලාවට එදිනෙදා හොයා ගන්නවා වෙන්න පුළුවන්. ආහාර ටිකක් සොයාගන්නේ එදා දවසේ වෙන්න පුළුවන්. චීවරයක් හොයා ගන්නවා. සේනාසනයක් හොයා ගන්නවා. ඉතින් මේ බාහිර රූප ධර්ම ඒවා. මොකටද අර ශරීරය පවත්වාගෙන යන්නේ. ඉතින් ওই විදිහට සත්‍යෝ රූපකන්ධක් හදාගන්න. ඉතින් හදාගෙන මේ රූපකන්ධ ස්වභාවික දෙයක් හැටියට දකින්න නැතුව ඒක උපාදාන කරනවා. ඡන්ද, රාග, තණ්හා, උපාදාන. ගේද ඔය වචන අහලා තියෙනවනේ. ඡන්ද මුලින්ම ඇති වෙන්නේ ඒ කැමැත්තක් ඒකට. තමන්ගේ ශරීරය ගැන කැමැත්තක් ඇති වෙනවා. ඇයි? ශරීරයෙන් යම් කිසි වින්දනයක් ලැබෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ ඒකට ඇලෙනවා රාග. ඊට පස්සේ හිතින් ඒකට ආස කරන තණ්හා. ඒකට දැඩිව බැඳෙනවා උපාදාන. ඔය විදිහටනේ ඔක වෙන්නේ. ටික මේක උග්‍ර වෙනවා. ඊට පස්සේ කයේ පැවැත්මට අවශ්‍ය පිටින් අපි එකතු කරගත්ත රැස් කරගත්ත දේවලුත් තියෙනවා. ඒවටත් උමයි ඡන්දය ඇති වෙනවා, රාගය ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා, උපාදානය ඇති වෙනවා.
තව ඉතින් මච්චරිය ඇති වෙන්න පුළුවන්. ගේදේ ගිජුකම. ගේද කියන්නේ ගිජුකම. මච්චරිය කියන්නේ මසුරුකම. ඔය වගේ ඇති වෙනවා ඉතින්. ඉතින් ඔන්න අර කන්ද උපාදාන කරගන්න. මොන කන්දද? රූප කන්ද. ප්‍රශ්නේ තියෙන්නේ රූප කන්දේ නෙමෙයි. මුගක් අය වරදවා තේරුම් ගන්නවා. පංචස්කන්ධයේ දුකක් කියලා. පංචස්කන්ධයේ දුකක් නෑ. පංචස්කන්ධයේ ධර්මතාවය. අවිද්‍යාව නිසා අපේ මෝඩකම නිසා අපි ඕක උපාදාන කරනවා. ඡන්ද රාග තණ්හා උපාදාන. වශයෙන් ඔය මෝඩකම අවිද්‍යාව නිසා අපි ඕකට උපාදාන කරනවා. දැඩිව බැඳෙන තණ්හාවෙන් මානෙන් දික්කේ. ඉතින් ඉතිරි ස්කන්ධ නාම වශයෙන් සත්වයේ තවත් කොටසක් තියෙනවා. කඳු හැදෙන, ගොඩ ගැහෙන දේවල් තවත් හතරක් වෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. වේදනා කියන්නේ විඳීමනේ. සංඥා කියන්නේ හඳුනා ගැනීමනේ. සංකාර කියන්නේ සිතීමනේ. විඥාන කියන්නේ වෙන් කර දැන ගැනීමනේ. ඕවා ගැන අවබෝධයක් දැන් අපිට තියෙනවා. අපි මොකද මහා සතිපට්ඨාන දේශනාවේදීත් මේ කාරණා ටිකක් දීර්ඝ වශයෙන් කතා කළා. සතිමත් බව වැඩි වීම කියලා අපේ සාකච්ඡා මාලාවක් තියෙනවානේ අපේ නිවෙන මඟ YouTube channel එකේ. මේ සතිමත් බව වැඩි වීමේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේ පැහැදිලි කරද්දී අපි ගොඩාක් මේවා පැහැදිලි කරලා තියෙනවා. නැවත ශ්‍රවණය කරන්න පුළුවන් අපේ ඇත්තන්. ඉතින් ඔය නාම ධර්ම වලින් කඳු හැදෙනවා. අර විදිහට වේදනා කන්දක් හැදෙනවා. විඳීම් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් විඳීම් කන්දක්. හඳුනා ගැනීම සංඥා මහා ගොඩක් තියෙනවානේ. අපි හඳුනාගත්ත දේවල් ඉගෙනගත්ත අපි කියන්නේ දන්නවා ඉගෙනගෙන තියෙනවා කියලා කියන්නේ. ඒ තමයි සංඥා. මහා කන්දක් තියෙන ඉගෙනගත්ත මහා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සමහරව උපාදාන කරගන්නවා. වයි මාන ඇති කරගන්න. ඒ වගේ දේවල් දැන් හුඟක්ම රූපස්කන්ධයට වැඩිපුර තියෙන තණ්හා. වේදනා ස්කන්ධයටත් තියෙන තණ්හා ගතිය. සංඥාවලට තියෙන මාන ගතිය. මම දන්නවා මං ඉගෙනගෙන තියෙනවා මං අර්ග දන්නවා මේක දන්නවා ඒකක් දන්නවා මේකක් දන්නවා අරයට වැඩිය දන්නවා එයාගේ ගානටම දන්නවා මං විතරයි ඒක දන්නේ වෙන කවුරුවක්වත් දන්නේ ඒක හොයාගත්තේ මං පරිේශණය කරේ මං ඉතින් ඔය සංඥාවලට තියෙන උගාවක් වෙලාවට මාන උපාදානයක් තියෙනවා තණ්හා උපාදානයකට වඩා එහෙම දැන් වේදනා සංඥා සංකාර කියන්නේ චේතනාවලටනේ සිතිවිලි වලට නොඑක් විදිහ අදහස් සංකල්පන ඇති කරගන්නවා. අපි කියන්නේ සංකල්පනා කියලා. ඔය යම් concept කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. thoughts, concept, සංකප්ප, සංකල්පන අදහස්. ඉතින් මිනිස්යන්ට අදහස් ඇති වෙනවනේ. ඒක ස්වභාවිකයි. අදහස් යම් හිතලා මතලා යම් එහෙම සිතුම් පැතුම් ඇති කරගන්නවත් එහෙම සිතුම් පැතුම් කන්දක් තියෙනවා. චේතනා කන්දක් නැත්නම් සංකාර කන්දක් තියෙනවා. ඉතින් ඕකට උපාදාන වෙන්න දෙයක් නැහැ. අපි එහෙම කියනෝනේ මේ අදහස මගේ. මගේ concept එකේ. ඒක මගේ අදහස. සමහර වෙලාවට මේවට patent ගන්නවා. මොකද කර්තෘ අයිතියද මොකද්ද කියලා එක. ඉතින් කොච්චර නිකන් මෝඩද කියලා බැලුවොත් ඒක ඉතින් ධාමයෙන් බැලුවොත් හරි මෝඩ වැඩ අපේටන් ගන්නවා කියන්නේ. ඒ වුණාට ඉතින් ලෝක සම්මත එහෙම එකක් හදාගෙන තියෙනවා. කර්තෘ අයිතිය දෙනවා රූප වලට, වේදනා වලට, සංඥා වලට, සංකාර වලට, විඥාන වලට. ඔය පහටනේ ඉතින් ඔය පේටන් කරන්නේ ඔය පහන. වෙන මොකද්ද? එක්ක රූප ධර්මයක් හදලා අමුණලා ඒකට පේටන් කරගන්න. ඒක මගේ. ඒ මම. මේක කවුරුවත් මේකේ අයිතිය ගන්න බෑ. අයිතිය දෙන්න බෑ. කවුරුවත් මේක හදන්නත් බෑ මේ විදිහට. නේ? වේදනාවලට පේටන් ගන්න. වින්දනයේට අදාළ දේවල් කරලා ගීතයක් ලියලා නාට්‍යයක් කලා නිර්මාණයක් කරලා ඒවයි තියෙන වින්දනයේ. ඉතින් පේටන් තියාගන්න. සංඥා නොයේ ශිල්ප ශාස්ත්‍ර දැනුම ගවේෂණය කරලා ඉගෙනගෙන නොයේ දේවල් ගැන පරිශන කරලා ඒවා ඒ තමම ඒසෝවමස් මේසෝ මේ අත්තා කියලා උපාදාන කරගන්න. ඒවා මගේ මන් තමයි හොයාගත්තේ මන් තමයි පරිශන කරේ. ආදි වශයෙන්. වෙන කවුරු බැලුවත් ඕක හම්බ වෙනවා. තව කෙනෙක් බැලුවත් හම්බ වෙනවා. මුලින් හම්බෙච්ච මනුස්සයා මුලින් හොයාගත්ත මනුස්සයා ඒක මමත්වයෙන් අරගෙන මම කියලා මගේ කියලා අයිති කරගන්න. ඊට පස්සේ රණ්ඩු කරගන්න. මම ගහමරා ගන්න.
නඩු ගියාගන්න. අන්න උපාදානස්කන්ධයේ ස්කන්ධ දුක බවට හැරෙන්නේ උපාදාන කරපුවා. සංකාර, චේතනා, විඥාන විශේෂයෙන් දැනගැනීම මේවත් එහෙමම තමයි. මේවා ගොඩවල් තියෙනවා. තිබ්බට නම් කමක් නැහැ. මේවට උපාදාන කිරීම තමයි දෝෂය. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඔය සියලුම දේවල් අන්තිමට සංකිට්ඨේන අකුලවල කියනවා. මේ පංචස්කන්ධයට උපාදාන වීමේ ගැටලුව දුක්ඛ පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්තිමට අපි ඔක්කොම කරලා තියෙන්නේ ඔය පහ තමයි. ස්වභාවිකව ලැබිලා තියෙන මේ පහට තමයි අපි උපාදාන කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට. ඉතින් මේ දුක්ඛ ධර්මය නැත්නම් දුක්ඛ සත්‍යය තමයි මේ පැහැදිලි කරන්නේ. ඉතින් මම කිව්වේ තවත් තැන්වල බුදු පියාණන් වහන්සේ මීට වැඩි වෙනස් ආකාරයකට දුක්ඛ සත්‍යය පැහැදිලි කරනවා කියලා. අර සත්‍ය සම්‍යක්තේ බලන්න කියලා කිව්වේ. එතන පැහැදිලි කරන එකේ ධම්මචක්ක වර්ගයේ 4 වෙනි සූත්‍රය. ඒකේ චත්තාරි මානි බික්කවේ අරිය සත්‍යානි කියලා මේ කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං කුමක්ද ශ්‍රාවකින් දුක්ඛාරිය සත්‍ය කියන්නේ ච අජ්ජත්තිකානි ආයතනානි තිස්ස වචනීය. මේ අධ්‍යාත්මික ආයතන 6 තමයි දුක්ඛ කියලා කියන්නේ. මොනවාද? චක්කායතන, සෝතායතන, ගානායතන, ගන්ධායතන, ජීවායතන, කායයතන, මනායතනන් කිය චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ආයතන, සලආයතන. ච අජ්ජත්තිකානි ආයතන. ඉතින් එතකොට දැන් කෙනෙකුට එහෙම පරස්පරයක් වගේ පේන්න පුළුවන් මේ සත්‍ය විභංගයේදී කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං කියලා පැහැදිලි කරේ ජාතිපි ජරාපි ව්‍යාධිපි මරණම්පි අප්පිය සම්පයෝගෝපි පිය විප්පයෝගෝපි නිච්ඡාලාභං උපාදාන කන්ද උපාදාන මේවනේ. එතකොට මෙතෙන්දි මේ ච අජ්ජත්තික ආයතන දුක්ඛ කිව්වා මේක පරස්පරයක්ද කියලා හිතන්නේ නැහැ. පරස්පරයක් නැහැ. ওই ආයතන 6 ක්‍රියාත්මක වෙනකොට තමයි අර ටික වෙන්නේ. ඉතින් එතන ප්‍රඥාව නැති තැන ඒ ටික වෙනවා. ඉතින් ওই විදිහට බුදු පියාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය බොහෝ තැන්වල විවිධ පරයය විවිධ ආකාර වලින් දේශනා කරලා තියෙනවා. ඒකයි ඔය සූත්‍රයේදීම ඔය සංකාසන සූත්‍රයේදී කියන්නේ මේකේ පරිමාණ අපරිමාණ වන්න අපරිමාණ ව්‍යංජන අපරිමාණ සංකාසන කියලා. මේ දුක්ඛාරිය සත්‍ය, සමුදයාරිය සත්‍ය, නිරෝධ මාර්ග මේ සත්‍යයන් වර්ණ වශයෙන්, ව්‍යංජන වශයෙන්, සංකාසන වශයෙන් අකුරු, පද, වාක්‍ය, සංකල්ප විවිධ විදිහට අපරිමාණ ප්‍රමාණ කරන්න බෑ. මේක විදිහට දුක්ඛ සත්‍ය පැහැදිලි කරන්න පුළුවන්. දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන තුනක් ඒ විදිහටමයි පෙන්නන්නේ. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේවා මේ දහමේ කියලා තියෙන ආකාරය. දැන් බුදු දහමේ ඊතරම දේශනාවල ටිකයිනේ කියන්නේ. ඒ ටික ඔස්සේ ඒ ටික සූතමේ වශයෙන් අරගෙන චින්තාමේ වශයෙන් ඒස්ස තවදුරටත් ගැඹුරට හිතන්න ඕන. අපේ ජීවිතවල මොන පැති වලින් දුක්ඛ ධර්මයන් මතුවලා එනවාද කියලා. දුක්ඛානුපස්සනාව කරන්න ඕන. ඔය භාවනා කිව්වම ඉතින් අපි ඕවා කරන්නේ නැහැ. විවේකීව ඉඳගෙන සංසුන්ව තැම්පත් ඉඳගෙන මේ දුක කියන ධර්මතාවය මතුවලා එන ආකාරය හොඳට මෙනෙහි කරලා බලන්න. ඕකට මොකුත් උපකරණ ඕනේ නැහැ. දේශනා අහන එක, පොතපත කියවන එක, සාකච්ඡා කරන ඔක්කොම නතර කරලා සංසුන්ව ඉඳගෙන තැම්පත් ඉඳගෙන නිකම්ම සංසුන් වෙන්න තැම්පත් වෙන්න බැරි නම් ඔය ආනාපාන සතිය වගේ දෙයක් කමටහනක් අරගෙන හිත ටිකක් සමාධිමත් කරගන්න, හිත තැම්පත් කරගන්න. කරදර බාධක වෙලාවල්, දුෂ්කරයේ කටයුත්තට අමාරු වෙලාවල් මගහරවල gedara dore වුණත් පුළුවන් මේක කරන්න. සංසුන්ව තැම්පත් ඉඳගෙන මේ දුක්ඛානුපස්සනාව කරනවා.
මේ දුක්ඛ ධර්මතාවය කොයි විදිහට මතුවලා වෙනවද? බුදුරජාණන් වහන්සේ මේ පරයයන් දේශනා කරා සත්‍ය විභංගයේදී. සරියුත් හාමුදුරුවෝ ඒක ඉදිරිපත් කළා. මහා සතිපට්ඨානෙදී විස්තර කරා. සරියුත් හාමුදුරුවෝ ඒක ඉදිරිපත් කළා. මෙහෙමයි. ජාති වශයෙන්, ජරා වශයෙන්, ව්‍යාධි වශයෙන්, මරණ වශයෙන්, අප්පිය සංප්‍රයෝග වශයෙන්, පිය විප්‍රයෝග වශයෙන්, ඉච්ඡාලාභ වශයෙන්, උපාදාන ස්කන්ධයන්ට උපාදාන වීම වශයෙන් මෙහෙම දේශනා කරා නේද? මේ දුක මා තුලත් තියෙනවද? අත්තනු සමනුපස්සති. තමා තුල ඇද්දැයි විමසා බැලීම. ඒක අපි නිකන් ඉන්නකොට කරනවා. ඒක තමයි දුක්ඛානුපස්සන. ඒක නිකන් ඕනනම් අපිට සාකච්ඡා සම්මන්ත්‍රණවලදීත් කරන්න පුළුවන්. දෙන්නෙක් එකතු වෙලා කතා කරනකොට දුක ගැන කතා කරන. අපෝ දුක ගැන නම් කතා කරන්න එපා, ඌව ගැන කතා කරන්න එපා කියලා අපි කියන්නේ. ඒව ගැන කතා කරන්න ඕන දහම් මැසින්. බලන්න අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු. බලන්න මේ ශාරීරිකව ඇති වෙන තත්ත්වයන්, මේ මානසිකව ඇති වෙන තත්ත්වයන්, මේ සමාජීය ඇති වෙන තත්ත්වයන්. මේවා දහමේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද මේ විදිහට කියලා අපිට ඒවා මෙනෙහි කරන්න පුළුවන්. සාකච්ඡාවලදී දුක්ඛානුපස්සනාව කරන්න පුළුවන්. මෙනෙහි කරනවා විතරක්. එහෙම කරනකොට අපිට මේ දුක්ඛ සත්‍ය පැහැදිලි වෙනවා. දුකෙහි කලකිරෙනවා කියලා ඔබට කියන්නේ. දුක් නිබ්බින්දති. නිබ්බිදා කියලා කියනවා. ඒ කියන්නේ යථාබෝධයක් ඇති වෙනවා කියන එක. නිබ්බින්දති කියන්නේ. නිබ්බින්දති. දුක්ඛේ නිබ්බින්දති. ඔබ සිංහලට පරිවර්තනය කරලා තියෙන කලකිරෙනවා කියලා. නිබ්බිදා විරජ්‍යති. අන්න මේ දුක ඇති කරන දේවල් පිළිබඳව තිබිච්ච රංජනේ රාගය විරාග වෙනවා. මම මෙච්චර කාලයක් මේව අල්ලන් හිටියානේ, දුක ඇති වෙන දේවල් අල්ලගෙන හිටියා. කැමැත්තෙන්ම ඒවට බැඳිලා හිටියා. කැමැත්තෙන්ම ඒවට බැඳිලා හිටියා. ඒකට කියන්නේ රාග කියලා. කැමැත්තෙන් බැඳෙනවට කියන්නේ රාග කියලා. රාග රංජනය කරනවා. එතකොට ඒක දකිනවා මම මොනතරම් මෝඩ වැඩක්ද කරමින් හිටියේ. කැමැත්තෙන්ම බැඳිලා හිටියා මේවට. රාග වෙලා හිටියා නේද? ඉතින් විරාග වෙනවා ඒක. අර මෝඩකම තේරෙන්න පටන් ගන්නවා. මේවා මේ දුක් ඇති කරන දේවල්ම මම ජීවිතේට එකතු කරගත්තා නේද? රැස් කරගත්තා නේද? ආදි වශයෙන්. ඒක ඕක විරාග වෙනවා. විරාග විමුච්ඡති. විරාග වුණාම ඒකෙන් මිදෙනවා. ඒකයි ස්වභාවය. ඒ කොහොමයි විමුක්තිය? එහෙම නැත්නම් නිරෝධය, දුක්ඛ නිරෝධය. හොඳයි අපි අදට අපේ සාකච්ඡාවේ සූත්‍රය පැහැදිලි කිරීමේ කාර්යය උතනින් නතර කරනවා. අපි දුක්ඛාර සත්‍ය විතරයි කතා කරේ. ඉතිරි සාකච්ඡා අවස්ථා අපි යොදා ගන්නවා. ඊළඟට අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ හෙටත් අනිද්දත් දින දෙක මග හැරලා අපිට සතියන්තවල අපේ භාවනා පුහුණු වැඩමුළු ධර්ම සාකච්ඡා ටික ආරම්භ කරන්න කල්පනා කරා. ඉතින් ඒ කටයුතු යොදාගෙන තියෙන නිසා නැවත අපි මුණ ගැහෙන්නේ සඳුදාවේ. නැවත මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ. සඳුදා දිනේ කියලා කියන්නේ පළවෙනිදා. එදාට අපි මුණ ගැහිලා නැවත අපේ මේ සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳයි එහෙනම් අපි වෙනදා වගේම මේ ඉතිරි කාල ඡේදය අපි ගන්නවා. සාකච්ඡා අවස්ථාවක් කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කතා බහ කරන දේවල් වල මොන හරි අපැහැදිලි දේවල්, ගැටලුකාරී තැන් නොතේරෙන තැන් තියෙනවා නම් අපි තවදුරටත් සාකච්ඡා වශයෙන් ඒවා කතා බහ කරමු. ඒ වගේම වෙනත් දහම් ගැටලු තියෙනවා නම් අපිට පුළුවන් මේ ධම් සභාවේදීම ඒවා සාකච්ඡා කරන්න ඉදිරිපත් කරන්න. හොඳයි අපි කල්යාණ මිත්‍රයන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිසන්දි මේ විඥාණයෙන් හටගත්තා වූ જાතිය නාම රූප ධර්මයන්ගේ හේතුඵල ස්වභාවය නොදන්නා නිසා ආත්ම දෘෂ්ටිය තුල පැන නගින මේ ව්‍යසනයන්ට ගොදුරු වීමේදී ඇතිවෙන මානසික විකෘති ස්වභාවයම අවිද්‍යාව පත්‍ය සංඛාරානේ නේද ස්වාමීනි? ඔව්
ඔබතුමී පාවිච්චි කරන මේ මානසික විකෘතිය කියන වචනේ බුදුදහම කියන්නේ අවිජ්ජා මිච්ඡාදිට්ඨි සංඥා විපල්ලාස කියන වචන තුනක් අපිට හමු වෙනවා. මේ ධර්ම දේශන බුද්ධ දේශනා ඇතුලේ ওই වචන තුන හමු වෙනවා. අවිජ්ජා මිච්ඡාදිට්ඨි සංඥා විපල්ලාස කියලා. ඔව් එකක් අවිද්‍යාව අනික මිච්ඡාදිට්ඨි අනික සංඥා විපල්ලාස. ඔව් එතකොට ඒ තුනෙන්ම කියන කාරණේ තමයි ඔබතුමී මානසික විකෘතිතා කියන වචනෙන් කිව්වේ. ඒ කියන්නේ අර මේකේ යථා ස්වභාවය තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතිකම අවිද්‍යාව කියලා අපිට ගන්න පුළුවන් මූලික වශයෙන්. අර තේරෙන්නේ නැති වුණාම විවිධ විදිහේ වැරදි විදිහේ දෘෂ්ටි වලට වැටෙනවා. දැන් අර උදාහරණයක් හැටියට දැන් මේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය හටගන්නේ මෙන්න මේ හේතු නිසාය කියලා ඒ හේතු ප්‍රත්‍ය වශයෙන් මේක තේරුම් ගත්තේ නැති වුණාම විවිධ දෘෂ්ටි වලට වැටෙනවා. මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා. දුක පිළිබඳව සත්වයාගේ හට ගැනීම පිළිබඳව. එතකොට ඒ දෘෂ්ටි තුලින්ම විවිධ විදිහේ වැරදි විදිහේ හඳුනා ගැනීම නැත්නම් අපි ඒවට සංඥා විපල්ලාස කියලා කියනවා. එතකොට අර සංඥා විපල්ලාසයේ ලක්ෂණය තමයි හැබෑ හේතුව නෙමෙයි දකින්නේ. දැන් නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය විදිහට දකින්න. දැන් හැබෑ තත්ත්වේ නම් අනිත්‍යනේ. ඒක දකින්නේ නිත්‍ය විදිහට. එතකොට එතන තියෙන්නේ අර සංඥා විපල්ලාසය. එතකොට ඒක එක්තරා මානසික විකෘතියක් නේ. මානසිකව දැන් අපි හරි විදිහට තේරුම් ගැනීම වෙනුවට වැරදි විදිහට තේරුම් ගැනීමක් තියෙනවා. එතකොට ඔය ගැටලුවට සත්‍යය මුහුණ දෙනවා. අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටි, සංඥා විපල්ලාස. ඉතින් ඒක තමයි ඔය අපිට පොදුවේ ඔය වචනෙන් කියන්න පුළුවන්කම තියෙන එක එක්තරා මානසික විකෘතිතාව. දැන් ප්‍රകൃතිය මානසික ප්‍රകൃතිය අනිත් පැත්තට අපි කතා කරොත් අපේ මනසට පුළුවන් වෙනවා හේතුඵල ධර්මානුකූලව මේවා වටහා ගන්න. ඉමස්මින් සති ඉදං හෝති වශයෙන්. මෙන්න මේ හේතුව නිසායි මේක වෙන්නේ. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. අපි සත්‍යයක් හැටියට ඉපදීම නිසා මේ කියන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඉච්ඡාලාභ අප්පිය සංපයෝග පීවිප්පයෝග මේ ටික ඇති වෙනවා කියලා හරියට දැක්කොත් අන්න අතන විකෘතියක් නැහැ. එතකොට ප්‍රകൃතියට ආව. ප්‍රകൃතිය දැක්කනේ මේක තමයි මේක. මේක නිසයි මේක වෙන්නේ කියලා. එතකොට අන්න සම්මා දිට්ඨියට ආව. ඔන්න විඥාවට ආව. ඔන්න මේ යහපත් සංඥාවට ආව. කුසල සංඥාවට ආව. අකුසල සංඥාව නෙමෙයි. ඉතින් ඇත්තටම ධහමේ අපේ තථාගත ධහමේ තථාගත දේශනාවල වැඩිපුරම බුදු පියාණන් වහන්සේ උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ සංඥා විපල්ලාස දුරු කරන්න නැත්නම් කුසල සංඥා ඇති කරන්න. දිට්ඨි විපල්ලාස දුරු කරන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරන්න. අවිජ්ජාව දුරු කරලා විඥාව ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ ධහම තුල ඒකට පැහැදිලිවම ඒ කුසල සංඥා සම්මා දිට්ඨි විඥා ඇති කරන්න අවශ්‍ය කරන දේශනා ඊටාම හොඳට කෙරිලා තියෙනවා. ඊටාම හොඳට කෙරිලා තියෙනවා. ඉතින් ඒ ටික තේරුම් ගත්තනම් ඒ ටික හොඳට තේරුම් ගත්තනම් ඔය මානසික විකෘතිතාවයන් ඇති වෙන්නේ නැහැ. ඒකයි. ඔබතුමී කියන කාරණේ හරි. ඇත්තටම මේ මානසික විකෘතිතාවයන් කියන්නේ එක්ක සංඥා විපල්ලාස එක්ක දිට්ඨි විපල්ලාස. එහෙම නැත්නම් අවිජ්ජා. ඔය තුන තමයි. මයි සන්නස වහන්සේට වඩා කුසල් තෙරුවන් සරණයි. අසරය බඳුරනේ වහන්සේ මම පැහැදිලි කරා ලස්සනද උපාදාන ස්කන්ධ ටික තණ්හා මාන වලට වැටෙන හැටි අපි හැමදෙරේ රූප වේදනා තණ්හා ගොඩේදී සංඥා මාන ගොඩේදී තියෙනකොට
යනකොට සංකාර විඥානය යන්නේ එතකොට දික්ටි ගොඩටද අවසරද? ඔව්. අර ඒකේ මම දැක්කුවේ මේ පංචස්කන්ධයේ කෙලෙස් වශයෙන් තියෙන නැඹුරුතාවය. දැන් රූප ධර්ම වලට හුඟක් වෙලාවට තියෙන්නේ මේ තණ්හා ගතිය. වේදනාව වලටත් එහෙම. දැන් වේදනාවල හුඟක් අර වින්දන පක්ෂයේ තියෙනවානේ. සුඛ වින්දන ගතිය. ඒ රූප වේදනා දෙකේ හුඟක්ම තියෙන්නේ නිකන් තණ්හා ගතිය. ලාටු ගතිය තියෙන. ඒකට ඇලෙන ගතිය තියෙන. ඊට පස්සේ සංඥාවට ආපුවම හුඟක් තියෙන මාන ගතිය. අපි ওই තත්වයන් එළියට දාන්නෙත් ওই සංඥා ස්කන්ධයෙන්නේ. දැන් රූප ස්කන්ධයෙන් අඩිය වේදනා ස්කන්ධයෙන් අපේ තත්වය එළියට දාන්න බෑ. අපි හුඟක් ඔය අපි මෙච්චර දන්නවා මම මෙච්චර ඉගෙනගෙන තියෙනවා මේ සබ්ජෙක්ට් එක මේ විෂය මේ ක්ෂේත්‍රයේ මම ප්‍රවීණයෙක් එක්ස්පර්ට් කෙනෙක් මෙහෙම ස්පෙෂලිස්ට් කෙනෙක් ආදී වශයෙන් කියලා අර සංඥා ස්කන්ධයෙන් තමයි අපි මේ ප්‍රතිරූපය කියන එක සමාජ ප්‍රතිරූපය ආදී දේ අපි සකස් කරගන්න. ඉතින් ඒවට අපිට මේ යම් උපපද වලින් ඔය සංඥා ස්කන්ධය අගයනවා. දැන් උදාහරණයක් ඇටියට අපේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ගත්තොත් ආචාර්ය මහාචාර්ය සම්මාන මහාචාර්ය ඔහොම කියන. ඒ විද්‍යාඥ කියනවා එක එක රේට් දෙනවා ડોක්ටරේට් අරෝමියෝ දෙනවා. ඉතින් දුන්න ගමන් අපි ඒ ඔක්කොගෙම පෙන්눔 කරන්නේ මේ අපේ සංඥා ස්කන්ධය. අපි යම් දේවල් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් දැකලා අහලා කියලා ඉඳලා අපි ඒ පිළිබඳව ලොකු දැනුම් පද්ධතියක් ගොඩනගාගෙන තියෙනවා. ඉතින් ඒක තියෙනවා කියන එක තමයි අක්කෙන් කියන්නේ. එතකොට දැන් ඒක අර රූප ධර්මයක් නෙමෙයි වේදනාවකුත් නෙමෙයි. එතන තියෙන එක්තරා සංඥා ගොඩක් තියෙන්නේ. ඒ සංඥා ගොඩ අල්ලගෙන ඉන්න උන්කක් වෙලාවට මානෙන් මැනලා තමයි ගන්නෙ. හරියට වැඩිය මන් දන්නවා. එයාට වැඩිය මම එක්ස්පර්ට්. ඒ පිළිබඳව මම විශේෂඥයි. ඉතින් ඊට පස්සේ ඒ මානෙන් තමයි එතෙන්දලා කටයුතු කරන්නේ. එතකොට සංඥා වලට වැඩිපුර තියෙන්නේ තණ්හාවත් නෙමෙයි මාන ගතියක් තියෙන. මාන ගතියක් තියෙන. ඊට පස්සේ සංකාර වලට ගියාම සංකාර කියන්නේ ඔය චේතනානේ අපේ කන්සෙප්ට් අපේ සංකල්ප කියලා අපි කියන්නේ. අපි හිතලා මතලා ඇති කරගත්ත යම් සිතිවිලි හැඟීම් වගේ දේවල් ඒවටත් දැන් කන්සෙප්ට් වගේ ගත්තමත් ඒවටත් වැඩිපුර තියෙන්නේ මාන ලක්ෂණයක් තියෙනවා. ඒක මගේ කන්සෙප්ට් එක මගේ අදහස මගේ සංකල්පනාව මම තමයි මේ සංකල්පේ ඉදිරිපත් කරේ ආදී වශයෙන් කියලා. චේතනා පැත්තනේ පැත්ත. ඉතින් දැන් ඔය අපි බලන්න සමහර වෙලාවට මේ පොඩි සාකච්ඡා නිකන් සුහද සාකච්ඡා කර ඉන්නකොට උනත් ඔය යම්කිසි අදහසක් ඉදිරිපත් කරලා ඒ අදහස තව එක්කෙනෙක් ඉදිරිපත් කරොත් කියනවා නෑ ඒක මමනේ කිව්වේ. ඒක මුලින් කිව්වේ මම. ඔයා කියන්න කලින් මං කිව්වා ඒක. ඒ අදහස. කියලා වහාම ඒක නිකන් තමන් ඒකෙන් නියෝජනය කරන ගතියක් තමන් ඒකෙන් තමන්ගේ කරගෙන එහෙම ඉදිරිපත් කරන ගතියක් තියෙනවා කන්සෙප්ට් වල සංකල්ප වල සංකාර වල චේතනා වල එහෙම තියෙනවා. ඉතින් විඥාන වල තියෙන හුඟක්ම අවිද්‍යාව දෘෂ්ටි ලක්ෂණේ තියෙන. විඥාන වල තියෙන හුඟක් විඥානන විශේෂයෙන් දැනගන්න ඕනකම තියෙනවා. අර පහුරු ගාන ලක්ෂණේ විඥානයේ තියෙනවා. විඥානාතේති විඥානං කියලා කියන්නේ හොයන්න ඕන. ඒක කොහොමද මේක කොහොමද අර කොහොමද දන්නේ? මේ දේ කොහොමද දන්නේ? ඒක වෙන් කොට හඳුනා ගන්න. විශේෂයෙන් හඳුනා ගන්න ඕමනාවක් තියෙන විඥානයේ ලක්ෂණය ඒක. එතකොට ඔය හිතනවා මේ අවිද්‍යාවෙන් හිතනවා මට මේ තවත් දැනගන්න දේවල් ලෝකේ ඇති. මේ ටිකට වැඩි තවත් දේවල් ඇති. ඔය දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි ප්‍රවෘත්ති බලනවානේ පත්තර දිග අරගෙන කියවනවා. රූපවාහිනිය දමාගෙන අහනවා ලෝකෙ මොනවද වෙන්නේ? අද මොකද්ද වෙලා තියෙන්නේ? ආදී වශයෙන්. ඉතින් මේ හැම එකකෙම නැත්තම් තව ඉගෙන ගන්නවා. එක සබ්ජෙක්ට් එක විෂයන් ඉගෙන ගන්නවා. මම මේ කියන්නේ අර ජීවිත පැවැත්මට සඳහා කරන ඉගෙනීම ගැන නෙමෙයි. සමහරුන් ඉගෙන ගන්නවා කෙලවරක් නැතුව. අරකයි මේකයි හොයනවා. අර
ඉගෙනීමේ කියලා ඉගෙනීම කියන එකේ තියෙනවා තමන්ගේ දීපැවැත්ම සඳහා ශිල්පයක් සාර්ථකයක් ඉගෙනීම. තවත් කෙනෙකුගේ යහපත සුභ සිද්ධිය වෙනුවෙන් යමක් ඉගෙනගෙන කියා දීම. ඒ වගේ පැති තියෙනවා. ඒක නෙමෙයි මම මේ අදහස් කරන්නේ. හුදේ දැනුම් තණ්හාවෙන් කරන දේවල්. ඒ කියන්නේ තව තව ඇති මේකේ හොයන්න දෙයක් ඇති. මේකේ විමසලා දැනගන්න දෙයක් ඇති කියලා විඥාණය ඒ පැත්තට ක්‍රියාත්මක වෙනවා. ඒක උංගාක්ම දිට්ටි පැත්තට උංගාක්ම බාර වෙලා තියෙන්නේ. දෘෂ්ටිගතවයි ඒක කරන්නේ. එතකොට ඔය තණ්හා මාන දිට්ටි කියන තුනෙන් තමයි මේ ස්කන්ධ පහ අල්ලන්නේ. දැන් රූපස්කන්ධයයි වේදනා ස්කන්ධයයි මුකක්ම තණ්හාවෙන් අල්ලන්නේ. ඊට පස්සේ සංඥා සංකාර දෙකට තියෙන මුගක්ම මාන. විඥාණයට තියෙන මුගක්ම දිට්ටි. ඒ ලක්ෂණ තුන ඒ ස්වභාවය පෙන්න. ඉතින් ඕක අපි හරිය සියුම් විදියට නිකන් ඔක නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඔය පංචස්කන්ධ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධයට උපාදාන වෙන්නේ කොහොමද කියන එක ටිකක් සියුම්ව අපි බලන්න ඕනේ. ඒක හරි වැදගත්. හරි සියුම් දෙයක්. ඕක හරියටම දැනගත්තොත් අවබෝධ කරගත්තොත් අපිට ওই උපාදානය ගලවන්න පුළුවන්. නැත්තම් ඕක අමාරු. ඒකයි ඔය මම ඒ කාරණා ඒ විදිහට පැහැදිලි කරේ. මම නැවත කිව්වොත් රූප වේදනා දෙකට තියෙන්නේ අර ලාටු ගතිය, තණ්හා ගතිය. මොකද එතන වින්දනේ තියෙන. හරියට. රූපකාමේ රූප ධර්ම වලයි රූප ධර්ම වලින් ලබන වින්දනේ. එතකොටම ඒකට තණ්හාවෙන් බැඳෙන ගතියක් තමයි තියෙන්නේ. ඒක ආසයි. ඒක ඕන. ඊට පස්සේ සංඥා සංකාර දෙක නිකන් කන්සෙප්චුවල් පැත්තට තියෙන. knowledge and concept. මේ knowledge and concept දෙකට තියෙන උගක් වෙලාවට මාන. ඒවා අපි දන්නවා මේක මගේ අයිඩියා එක මම දන්නවා මම ආදී වශයෙන් කියනවා. මාන මැනලා තමයි සංසන්දනය කරලා තමන් ඒ පිළිබඳව කිසියම් ආකාරයක බැඳීමක් හදාගෙන තියෙනවා. විඥාණයට තියෙන්නේ අර දිට්ඨි නිසා, දෘෂ්ටි නිසා. මේක හොයන්න ඕන. මේක තව ටිකක් හොයන්න ඕන. මේකේ ඇති මොකක් හරි හරයක් ඇති. මදයක් ඇති. මේ දන්න එකට වැඩිය දෙයක් මේකේ ඇති කියලා. ඇත්තටම ගැඹුරින් බලපුවාම මේක කොච්චර හෙව්වත් අහුවෙන්නේ එහෙම කොච්චර පරිේෂණ කළත් හමු වෙන්නේ අනිත්‍ය දෙයක්මයි. අනාත්ම දෙයක්මයිනේ. විපරිණාමයටපත් වෙන දෙයක්මයි. ඇති වෙලා නැති වෙලා යන දෙයක්මයිනේ. කොච්චර පරිේෂණ කරලා හොයාගත්තත් හම්බ වෙන්නේ ඔහොම එකක්නේ. ඉතින් ඒ වුණාට ආයෙ හොයනවා. ආයෙ හොයනවා මේකේ නිත්‍ය දෙයක් ඇති කියලා. ආත්ම දෙයක් ඇති කියලා. අවිපරිණාමී දෙයක් ඇති කියලා ආයෙ හොයනවා. ඒ මොකද? අර දෘෂ්ටිගත භාවය, දිට්ඨි. දිට්ඨි සම්පයුක්ත කියලා කියන්නේ අර මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව තව පහුරු ගන්නවා, හොයනවා. නෑ මෙහෙම නෑ ඊට වැඩි වෙනස් එකක් ඇති කියලා. නමුත් හම්බ වෙන්නේම අනිත්‍ය දෙයක්. කොච්චර පහුරු ගෑවත් හම්බ වෙන්නේ අනිත්‍ය දෙයක්. අනාත්ම දෙයක්. විපරිණාමයටපත් වෙන දෙයක්මයි. ඇති වෙලා නැති වෙලා යන දෙයක්මයි හම්බ වෙන්නේ. පටිච්ච සමුප්පන්නයක්මයි හම්බ වෙන්නේ. ඉතින් ඕක දන්නේ නැති නිසා ඔය දෘෂ්ටිමය දෝෂය නිසා තවදුරටත් විඥානනය කරනවා. ඔහොම තමයි මේ පංචස්කන්ධයට උපාදාන වෙන්නේ. තණ්හා වශයෙන්, මාන වශයෙන්, ditthi වශයෙන්. ඉතින් ඕක දැනගත්තම අපිට ඕකෙන් මිදෙන්න පුළුවන්. යම්දරනේ ඒක හරිය වටිනා පැහැදිලි කිරීමක් වහන්සේට තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. එතනදී දැන් මේ කියපු තණ්හා මාන දිට්ඨි තුනටම හේතු වෙන්නේ එතකොට අවිද්‍යාව නේද ස්වාමීන් වහන්සේ? ඔව්. අවිද්‍යාවම එක්තරා විදිහක නිකන් වෙන් නැත්නම් අංශගත වීමක් සෙක්ෂන් කියලා කියන්න පුළුවන්. අවිද්‍යාවෙම ඉතින් ඩිපාර්ට්මන්ට් තමයි අවිද්‍යාවෙම සෙක්ෂන්. අවිද්‍යාව දැන් මෙහෙම උදාහරණයක් ඇරෙලා අපි තණ්හා කොටස ගමුකෝ. තණ්හා දැන් අපි නොඑක් දේවල් වලට ආසයි, ඒකතු කරනවා, රැස් කරනවා. නමුත් මේකේ අපි දැක්කොත් මේ එකතු කිරීම, රැස් කිරීම, ඒ වයින් නැවත නැවත ලබන වින්දනය,
මේවා අනිත්‍ය ආදී වශයෙන් දැක්කොත් ඔය තරම්ම රැස් කරන්න, ඔය තරම් එකතු කරන්න අපිට උවමනාවක් නැහැ. උදේ ජීවිත පැවැත්ම සඳහා යම්කිසි දෙයක් තියාගත හැකියි. නමුත් උවට තණ්හාවෙන් බැඳෙන්න උවමනාවක් නැහැ. මේවයි අනිත්‍ය අනාත්ම ස්වභාවය දැක්කොත්. ඒ අනිත්‍ය අනාත්ම ස්වභාවයේ නොදකින ගතිය තමයි අවිද්‍යාව කියන්නේ. ඔබතුමී යෝජනා කරන්නේ මේ ඔක්කොටම හේතුව අවිද්‍යාව කියලානේ නේද? ඉතින් ඒ සංකලනය වෙලා තියෙනවා කියලා හිතෙනවා. ඒක මේකට මුල් වෙලා තියෙනවා කියලා හිතෙනවා අවිද්‍යාව. ඔව්. ඒ දෙකම හරි. ඇත්තටම මුල් දැන් අවිද්‍යාව පත්‍ය කියලා බුදු පියාණන් ඔය දුකේ මූල හේතුව හැටියට දක්වන්නේ ඒකනේ. අනිත් එක තමයි ඔය ඔබතුමී කිව්වා වගේ වෙනත් බුද්ධ දේශනාවල අවිද්‍යාව සංකලනය වෙලා කියන මිශ්‍ර වෙලා කියන අදහසත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඔය අනිත් හැම ක්ලේශයක් ගැනම කියන අවස්ථා තියෙනවා. ඒ ක්ලේශයටත් අවිද්‍යාව සම්බන්ධයි. ඒකටත් අවිද්‍යාව සම්බන්ධයි. මේකටත් අවිද්‍යාව. දැන් මානයක් ඇති කරගන්නෙත් අපි දැන් මේ මානයක් ඇති කරගන්න එක නිකන් ක්ලේශයක් කිය මෝඩකමක් කියන එක දන්නේ නැති නිසානේ. එතනත් අවිද්‍යාව තියෙනවානේ. තණ්හාව ඇති කරගන්නෝ, ඉරිසියා කරනෝ නේ. ඔය වගේ දැන් ඉරිසියා කරන එක මෝඩකමක්. ඒකෙන් ක්ලේශයක්. ඒකෙන් ඇති වෙන්නේ අයහපතක් කියන ඒ අවබෝධයේ නැතිකමෙන් ඉරිසියාව ඇති කරගන්න. තණ්හාව ඇති කරගන්න. මානෙ ඇති කරගන්න නේ. නොඑක් විදියට. ඒ හැම එකේම මිශ්‍ර වෙලා තියෙනවා තමයි. ඒක හරි. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලම තියෙනවා. සම්මිශ්‍රණයක් තියෙනවා. හැම ක්ලේශයක්ම අවිද්‍යා සංප්‍රයුක්තයි කියලා. සංප්‍රයුක්ත කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ බුද්ධ දේශනාව. ඒකත් අවිද්‍යා සංප්‍රයුක්තයි. ඒක හරි. එතකොට ඒක නිසා තමයි මූල හේතුව හැටියට අවිද්‍යාව දක්වලා තියෙන්නේ. ඉතින් ඒක මූල හේතුව ඒක හැමතැනම මිශ්‍ර වෙලා තියෙනවා. අපි ඕක දැකගත්තොත් මම තණ්හා කරන්නේත් මම මානයක් ඇති කරගෙන තියෙන්නේත් මම ඉරිසියාව ඇති කරගෙන තියෙන්නේත් මම ලෝභ කරන්නේත් මේ අවිද්‍යාව නිසාය. මේවායේ යථා ස්වභාවය වැටහිලා නැතිකම නිසාය. ඒක තවත් විදිහකින් කිව්වොත් මේවායේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය මේක අවබෝධ නොවීම නිසා නේද මෙහෙම වෙන්නේ කියලා යම් වෙලාවක ඒ අවබෝධය ආවොත් අර අනිත් කෙලෙස් ටිකත් ගැලවිලා යනවා. ඒක නිකන් අර එකකට හේතු කරලා ගොඩක් දේවල් තියෙන අවස්ථා තියෙනවනේ. ඒ පෙළම හේතු වෙලා තියෙන්නේ සමහර වෙලාවට ඒකක. අර කැණි මණ්ඩලවල. ඉතින් ඒක ගැලෙව්වම ඒක ඉතිරියවත් ඔක්කොම ගැලවිලා යනවා. එහෙම තියෙනෝනේ ඔය අර මැස්මක එක තැනකින් යද්දම මුළු කැට පේලියම ලිහිලා යනවා වගේ අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාව ඉතිරි නැතිවම අවසන් කෙරුවොත් එතනින් පහළට වැටිච්ච අර ගැට ටික අනිත් කෙලෙස් ටික නේ සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ආදී තැන්වලදී ඒ හැම පියවරකදීම යම් කෙලෙස් තියෙනවා. සංඛාර අවිජ්ජාපච්ච සංඛාරා කියනකොට සංඛාරවල තියෙන අකුසල සංස්කාර ටික. විඥාන වලට ආවයින් පස්සේ පතිත්ථිත විඥාන, සනිදස්සන විඥාන ටිකක් තියෙනවා. ඒව තමයි ඒවයි වැටිච්ච ගැට. නාම රූප වලට ආවයින් පස්සේ නාම රූප වලට ඒවා පිළිබඳ යම් වැරදි දෘෂ්ටි තියෙනවා. නාම සහ රූප පිළිබඳ. ආයතන ක්‍රියාත්මක වීමේදී සලආයතන වලදී එහෙම යම් වැරදි දෘෂ්ටි. ඒ ඔක්කොම දිගට ලිහිගෙන යනවා අවිද්‍යාව දුරු කිරීම. මේක හරි අවිද්‍යාව මූල හේතුව තමයි. බුද්ධ දේශනාවෙත් ඒක කියලා තියෙනවා. මේ අවිද්‍යාව හැමතැනටම ටික මිශ්‍ර වෙලා තියෙන බව සංප්‍රයුක්ත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක හරි. ඒ කාරණේ ඇත්ත. අපි ඕක දකින්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය. මෙතෙන්ට මේ අවිද්‍යාව මිශ්‍ර වෙලා නේද? මේ කාරණේදී අවිද්‍යාව මිශ්‍ර වෙලා තියෙනවා නේද කියලා දැනගත්තොත් අපිට හරි පහසුවෙන් මේ අවිද්‍යාව එකෙන් අයින් කරන්න පුළුවන්. අයින් කරලා ඒ කාරණේ දැන් අකුසල සිතවිල්ලක් නම් ඒ අකුසල සිතවිල්ල බැහැර කරන්න පුළුවන්. රූප ධර්මයක් නම් අවිද්‍යාවෙන්
රැස් කරන, පරිහරණය කරන, භාවිත කරන ඒ අවිද්‍යාත්මකව කරන දේ අපිට නතර කරන්න පුළුවන්. ඊට පස්සේ බොහොම විද්‍යාත්මකව දහමට අනුව ඒ දේ කරන්න හැකියාව ලැබෙනවා. ඒකයි. උංගා පැහැදිලි නැකන්නේ හස්තමානකින් සිදු වේවා කරනවා. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැමැති නම් අපි දහම නිමා කරමු. අපි යොදාගත්ත කාල ඡේදයක් අවසන් වෙලා තියෙන නිසාවෙන් ඉතින් අපි මේ අනිශ්චිත විහරණය හෙවත් නොඇලී නොගැටි නොමුලාව මේ ලෝකේ ජීවත් වීම මරණය දක්වා අපි ජීවත් වෙනවා. එසේ ජීවත් වීම කියන මේ මහා කුසලය නචකින්චි ලෝකේ උපාදීයති කියන මේ මහා කුසලතාවය ඇති කරගන්නට තමයි අප මේ උත්සාහ කරන්නේ. දැනටමත් ඒ කුසලතාවය තුළ අපි බොහෝ දුරට තහවුරු වෙමින් යනවා. දැන් අපිට හැකියාව තියෙනවා මේ ditta sutta muta විඤ්ඤාත එහෙම නැත්නම් දකින දේ, අහන දේ, විඳින දේ තුළ අනිශ්චිත භාවය පවත්වාගෙන යන්න අපිට හැකියාව තිබෙනවා. මේක ਸਰව සම්පූර්ණ වශයෙන් තහවුරු කරගන්න තමයි තවදුරටත් මෙවැනි බුද්ධ දේශනා අපි සාකච්ඡාවට ගන්න. ඉතින් අපි මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ චතු සත්‍යයෙන් අපි එක සත්‍යයකට අපි අවධානය යොමු කළා. ඉතින් ඒක තව නොඑක් පරයයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඔය සත්‍ය සංයුත්තේම විවේකීව ඉන්න වෙලාවල් වල කියවලා බලන්න. ඒ වයින් බොහෝ දේවල් ගත හැකි සුතමේ ඥානය ලබා ගැනීමට. මං හිතන්නේ සුතමේ ඥානය නම් අපිට දැන් හුඟක් ප්‍රමාණවත් විදියට තියෙනවා. දැන් වැදගත් වෙන්නේ චින්තාමය භාවනාමය පැත්තට යන්නේකයි. දැන් මේ දුක්ඛ ස්වභාවය හුඟක් අපේ ජීවිත අත්දැකීම් තුළින් අපි මානසිකාර කරලා මෙනෙහි කරලා බලන්න ඕන. මම අර කිව්වේ කලින් දුක්ඛානුපස්සනාව කියලා. හුඟක් මෙනෙහි කරලා බලන්න ඕන. මේ පැති වලින් අපේ ජීවිතවල මේ දුෂ්කරතා, දුක්ඛ දෝමනස්ස තත්ත්වයන්, ව්‍යසන, උපායාස කියන මේ පාලි වචන වලින් කියන තත්ත්වයන් අපේ ජීවිත තුළ මතුවලා එනව නේද? ආදි වශයෙන් හොඳට දුක ඇතුළතින් පිරිසිඳ දැනගන්න අපි අවබෝධ කරගන්න අපි උත්සාහ කරනවා. ඉතින් භාවනාමය ඥානයේදී නම් හුඟක් වෙලාවට කරන්නේ දුක්ඛ නිරෝධය. ඒකත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. දුක්ඛං පරිඤ්ඤයන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉදං දුක්ඛං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි වශයෙන් ධම්මචක්කපවත්තන දේශනාවේදී මේ චතුසත්‍ය මුලින්ම දේශනා කරන අවස්ථාවේ උන්වහන්සේ දේශනා කළේ පරිඤ්ඤය ධර්මයක් හැටියට දුක්ඛය. පිරිසිඳ දැනගන්න ඕන, හාත්පසින් අවබෝධ කරගන්න ඕන, විවිධ පරයයන් අවබෝධ කරගන්න ඕන. අජ්ජත් වශයෙන්, බහිද්ධා වශයෙන්, අජ්ජත් බහිද්ධා වශයෙන්, ඇතුළත වශයෙන්, පිටත වශයෙන් අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අතන දුක තියෙනවා, මෙතන දුක තියෙනවා, අරයක් දුක් වෙනවා, මෙයක් දුක් වෙනවා කියන එක නෙමෙයි. හේතු වශයෙන් අපි තේරුම් ගන්න ඕන. මේ හේතුව නිසායි මේ දුක එන්නේ. මේ හේතුව නිසා මේක තියෙනකොට මේ දුක තියෙනවා. නේ? කෙලෙස් තියෙනකොට දුක් තියෙනවා. උපාදානය තියෙනකොට දුක තියෙනවා. අවිද්‍යාව තියෙනකොට දුක තියෙනවා. වැරදි හැසිරීම, වැරදි චර්යාව තියෙනකොට දුක තියෙනවා. නේ? ආදී වශයෙන් අපිට ඔක හොඳට අර පටිච්ච සමුප්පන්න ක්‍රමයට දුක පටිච්ච සමුප්පන්නයක් නේ. හේතුවක ඵලයක් නේ. ඒ විදිහට හොඳට දකින්න අපි උත්සාහ කරනවා. දකින්න ප්‍රමාණයට අපි දුක පිළිබඳ නිබ්බිදාව ඇති වෙනවා. ගැඹුරු ප්‍රඥාවක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕන දේ. එතකොට අපිට මේ ඉතිරි නිරෝධයට මඟ සැලසෙනවා. ඊළඟට තියෙන නිරෝධ මග්ග දෙකට දොර විවෘත වෙනවා. දුක්ඛ හොඳට පිරිසිඳ දැනගත්තා. ඒ සඳහා අපි උත්සාහ කරමු. එහෙමනම් අද දවසෙත් වෙනදා වගේම අපේ දහම් හමුවට, ධම් සභාවට අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස එකතු වුණා, සම්බන්ධ වුණා, සහභාගී වුණා. ඉතින් මේ මොහොතේ ඇති කරගත්ත ධර්ම අවබෝධය නැවත නැවත මේ දේශනා සාකච්ඡා කියවා විමසීමෙන් ඇති කරගන්නා වූ ධර්ම අවබෝධය
අපි හැම දිනාටම මේ ජීවිතේදීම දුක පිරිසිඳ දුකට හේතුවත් පිරිසිඳ දැනගෙන දුකින් මිදීම පිණිස ඒ කියන්නේ දුක්ඛ නිරෝධය හෙවත් නිබ්බාණය අනිශ්චිත විහරණය පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයේ අතත් අපේ දහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සුවපත් වේවා.